ව්‍යවසායකයෙකුට නියත වශයෙන්ම සිදුවෙනවා බැංකුවක් එක්ක ගනුදෙනු කරන්න. හැබැයි සමහරෙක් තවමත් බැංකුව දකින්නේ එක්තරා විදිහක කරදරයක් විදිහට. ඇත්තටම බැංකුව කරදරයක්ද? කරදරයක් නැතුව බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? එහෙම කරන ගනුදෙනුවකින් වැඩි ප්‍රතිලාභ ලබන්නේ කොහොමද? අද ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම යටතේ ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුවේ හයියත් එක්ක net fm අපි ජාතියේ නාලිකාව ලෙස ඒ ගැන කතා කරනවා. ඒ නිසා අද net fm unlimited කනපිට සංවාදය ඔබ ඇසිය යුතුමයි. බැංකුවක් එක්ක ගනුදෙනුවකට බයෙන් නම් ඉන්නේ. බැංකුවක් එක්ක ගනුදෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගන්නේ කොහොමද කියලා කුකුසකින් නම් ඉන්නේ. අපි ආරාධනා කළා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයාට, ඒ වගේම ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු නෙමවුම් මහා බැංකු සංවර්ධන වයි.ඒ. ජයතිලක මහත්මයාට. ආයුබෝවන් ඔබ දෙදෙනාටම. දැන් අයවැය 2022 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් වෙලා දවස් කීපයක් ගත වෙලා තියෙන. ඒ නිසාම මේ අයවැය පිළිබඳ සංවාදයක් බොහොම සරුවට කෙරමින් තිබියදී තමයි අද මේ ව්‍යවසායකයන් බලගැන්වීමේ ජාතික මෙහෙයුම වෙනුවෙන් අපි net fm unlimited කනපිට සංවාද සභාවේ මේ හම්බු වෙන්නේ. දැන් මේ 2022 අයවැයනුත් කලින් අයවැය බොහෝමයකදී වගේ ව්‍යවසායකයන් ගැන කතා කළා. ව්‍යවසායකත්වය ගැන කතා කළා. ව්‍යවසායකත්වයට දිරදිය යුතුයි, ව්‍යවසායකයන් බලගැන්විය යුතුයි කියලා කිව්වා. යෝජනා ඉදිරිපත් වුණා. සඵලදායී යෝජනා තියෙනවද? එමගින් ඵලදායී බලපෑමක් රටට ඇති කළ හැකිද? ඔව් ඩිල්ෂාන්, ගොඩාක්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ උණුසුම තාම තියෙන අයවැයත් එක්ක. ඒ නිසා මේ දවස්වල විවිධ මාධ්‍යවල අපි දකිනවා මේ අයවැය පිළිබඳ හැමෝම කතා කරනවා. හැබැයි මම පොඩි සර්ව් එකක් වගේ දෙයක් කළා මිනිස්සුන්ගේ ආකල්ප පිළිබඳ. ඉතින් මිනිස්සුන්ගේ අර අයවැය පිළිබඳ විශ්වාසය නැතිවීමක් තියෙනවා පසුගිය කාලේ පුරාම. මේ අයවැය පිළිබඳ පමණක් නෙමෙයි. නමුත් මේකෙදි තියෙන දේ තමයි මේ අයවැය කියන්නේ කිසියම් යෝජනාවලියක් පමණයි. දැන් මේක පිළිබඳව අපි කතා කළොත් මේකෙදි අපි දීලා තියෙන ප්‍රොපෝසල්ස් යෝජනා මිනිස්සුන්ට අවශ්‍ය විදිහට හදාගන්න එක තමයි කරන්න ඕනේ. දැන් යෝජනාවක් රජයෙන් දුන්නාම අපි බලන්න ඕනේ අපි කතා කරන විවිධ රාජ්‍ය ආයතන ඒවා ක්‍රියාත්මක කරන අයත් එක්ක කතා කරලා අපි හඬක් නගලා අපිට පුළුවන් නම් මේකේ තියෙන හොඳ සාධනීය පැත්තකට ගන්න. මම හිතන්නේ මේක හොඳයි. එතකොට මම බැලුවොත් සුළු ව්‍යාපාර පිළිබඳ කතා කරනකොට ඒ වගේම අපි කතා කරන ශුද්ධ මූල්‍ය ව්‍යාපාර ගැන කතා කරනකොට අපි දකිනවා කිසියම් සාධනීය වැඩපිළිවෙලකට මගක් හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපි ගන්න ඕනේ, මේක උකහලා ගන්න ඕනේ. උදාහරණයක් මොන යෝජනාවලින්ද ඒ සාර්ථක මග විවෘත කරන්නේ? මම මුලින්ම කියන්නම් අයවැය යෝජනාවේ ප්‍රධාන කාරණා කීපයක් තේමා වෙලා තියෙන එකක් තමයි හරිත ආර්ථිකය. එතකොට අපි කතා කරන මේ green products, පරිසර හිතකාමී, එතකොට මේ කාබනික දේ පවා මේකට අදාළ වෙනවා. එතකොට ඒ පැත්තට අදාළව ස්ටාර්ට්අප්ස් වගේ දේවල් වලට කතා කරලා දෙනවා. අපි කියන ආරම්භක ව්‍යාපාර. මේ ස්ටාර්ට්අප්ස් කියන එක අපේ ලංකාවේ නැති ප්‍රශ්නනේ. අපි අපේ බැලුම්ගල වැඩසටහන වල කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් නිතරම ස්ටාර්ට්අප්ස් වලට ෆයිනෑන්ස් ලැබෙන මාර්ගයක් නැහැ මුදල් ලබා ගන්න. ඒ වගේම ස්ටාර්ට්අප්ස් වලට රටේ දිරි දෙන්නේ නැහැ කියලා. ඉතින් මේක හොඳ යෝජනාවක්. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නව මේක ඉටු කරවා ගන්න ඕනේ. තව දෙයක් තමයි ඩිජිටල් ආර්ථිකය. ඒකෙම ඩිජිටලයිසේෂන් and ඩිජිටල් ගවර්නන්ස් කියන අපි කියන්නේ ඩිජිටල් වලින් කොහොමද රටක් කරන්නේ, ඒ වගේම ඩිජිටල් වලින් කොහොමද අපි කතා කරනවා ව්‍යාපාර පිළිබඳ පහසු කිරීමේ දර්ශකයක් අපි කතා කරන්න ඕනේ. ලංකාවේ ඉන්නේ මෙතන ඇත්තටම 99 ස්ථාන අපි එදත් කතා කරා. ඉතින් නමුත් මෙන්න මේ ඩිජිටලයිසේෂන් කියන එක බිස්නස් ෆෝම් එකක්, ડોකියුමන්ට් එකක් ව්‍යාපාර රෙජිස්ටර් කරගන්න අපිට පුළුවන් නම් මේ යෝජනාවලියේ තියෙන දේවල් පාවිච්චි කරන්න ඩිජිටලි මං හිතන්නේ අර අපිට ආයෝජකයන් ආකර්ෂණය කරගන්න මගක් හදාගන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි පොයින්ට් එක ඩිජිටලයිසේෂන් කියන එක. තව දෙයක් තමයි පුනර්ජනනීය බල ශක්තිය. එතකොට මේකත් අපි දැන් කතා කරන ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා ෆුවල් ක්‍රයිසිස් එකක්. ඒ කියන්නේ අපි කියනවා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රිසිටි බිල් එකට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ වගේ ලාකට අපිට මේ පුනර්ජනනීය ස්වභාවික සුළං වෙන්න පුළුවන්, සෝලර් පවර් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් පිළිබඳ තියෙන යෝජනා එක්ක අපිට බැලුවොත් මේක ක්‍රියාත්මක කරන රට ඇතුලේ ඉදිරි වසර වෙන්න බෑ. මේක වසර 5ක් විතර යන වැඩක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපිට හොඳ ව්‍යවසායකයෙක් විදිහට අපිට පිරියවේ අඩු කරගන්න පැත්තක් මේකෙන් ලැබෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපි මෙතන කතා කරන යපුම් මාර්ථකයෙන් ඔබට යන්න අරමුණක් පෙන්වලා තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මේ ක්‍රියාත්මක කිරීමත් එක්ක තමයි කොච්චර සාර්ථක වෙනවද කියලා තියෙනකට උදාහරණයක් සමෘද්ධි ව්‍යාපාරය. මේක සමෘද්ධිය කියන්නේ අර සාම්ප්‍රදායික අපි හිතන්නේ සල්ලි අරගෙන කාලා ඉවරයි කියන එක. දැන් අපි එදා ඉඳන් සමෘද්ධි ජනසවි එහෙම වෙලා තියෙනවා. නමුත් මෙතන තියෙන වැදගත්ම දෙයක් තමයි සමෘද්ධි ව්‍යාපාරයෙන් කෙනෙක් තවදුරටත් නැගී සිටලා කොහොමද ව්‍යාපාරයක් තමන්ගේ ප්‍රදේශයේ වගාවට අදාළව දෙයක් කරලා කොහොමද ආදායමක් හදාගෙන සස්ටේන් වෙන්නේ. අපි කියන තිරසාරව යන්නේ කියන එක. තව උදාහරණ දෙකක් තමයි හෝම් කන්සෙප්ට්, හෝම් ෂොප් කන්සෙප්ට් කියලා එකක් කතා කරලා තිනවා. අපි කියන්නේ අර ගමක කාන්තාව ව්‍යවසායකෙක් තෝරාගෙන ඇයට දෙනවා සුපර් මාකට් එකක් හදන්න පොඩි. සුපිරි වෙළඳ පොලක් කියලා එකක්. ගමේ
ඉතින් මේක හොඳ බිස්නස් මොඩල් එකක් විදිහට මම දකිනවා. මොකද මේක කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ගමේ තියෙන සල්ලි ටික ගම ඇතුලේ තියාගන්න පුළුවන්. මොකද අර හිතන්න අපේ ප්‍රධාන සුපර් මාකට් එක ටවුන් එකේ යන කෙනෙක් සමහරට ගමේ මෙතන සුපර් මාකට් කියන සංකල්ප ඉන්ට්‍රොඩියුස් කළොත් එයාට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා බඩුවක් ගන්න. අන්නේ ආකර්ෂණය තියෙනවා. ඒතකොට ගමේම එළවලු ටික එතකොට අපි ඕගනිකලි කාබනිකව වගා කරන පළතුරු එළවලු කියන හැම දෙයක්ම පුළුවන් මෙතෙන්ට දාලා ආදායමක් ගන්න. එතකොට ගමේ අර සස්ටේනබිලිටි අපි කියනවා ඒ වගේම ස්වයං පෝෂිත ආර්ථික රටාවක් ගන්න පුළුවන්. මේවා හැබැයි වචන වලට පමණක් සීමා නොවිය යුතුයි. අන්න එතරම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබ මේ විස්තර කරන හරිත ආර්ථිකය, එහෙම නැත්නම් ඩිජිටල් ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය, සමෘද්ධි ප්‍රතිලාභීන් බලගැන්වීම, පහුගිය අවුරුදු 5ක 6ක අයවැය යෝජනා ප්‍රකාශ ආරම්භ බැලුවොත් මේ 5-6ම තියෙනවා. සමහර ඊටත් එහා අයවැය යෝජනා ප්‍රකාශවල මේ වචන ටික තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ කොච්චරද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි මේක ක්‍රියාත්මක කිරීමේදී අපි නොදකපු දෙයක් තමයි අතීතේ මේවා මනින්නේ නැහැ. ඒ කියන්නේ අපි KPIs කියලා කියනවා. රජ්‍ය ආයතන වලට දෙන්න ඕනේ ටාගට්ස් වගේ දේවල්. මම කියන්නේ මේක බිස්නස් එකක් වගේ දුවන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ ලාභ පරමාර්ථයම නෙමෙයි. නමුත් හැම රාජ්‍ය සේවකයෙකුටම කිසියම් විදිහට KPI එකක් දෙන්න පුළුවන්. අපි කියනවා key performance indicator එකක් කියලා. ඒ වගේ දේවල් දුන්නොත් දන්නවා එයා මාස 3කදී මේකට අදාළව කොහොමද දෙයක් කළේ. එයාගේ කාර්යභාරය මොකද්ද? දැන් මම හිතන්නේ මේකදී යෝජනා වුණා කාර්යඵල රාජ්‍ය සේවකයන්ගේ ඇගීමකට ලක් කරන්න පාරිභෝගික තෘප්තිය පිළිබඳව සම්බන්ධයෙන්. එතකොට හැම සේවකයෙක්ම පාරිභෝගික තෘප්තියට සම්බන්ධ දෙයක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් කිසියම් නිර්ණායකයක් තියෙනවා යාගේ කාර්යඵලය ඇගීමේදී. ඉතින් මේකත් හොඳ දෙයක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් රාජ්‍ය සේවකයෝ මේකට සමහරට අකමැති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි පොඩි ආකල්ප වෙනසක් තිබුණොත් මේක කරන්න පුළුවන්. එතකොට ඒ එක පොයින්ට් එක. ඒ වගේම අර කුඩා ව්‍යාපාර වැවිලි කර්මාන්ත කාන්තාවන් සහ තරුණයන්ට ඉඩම් ලබා දීලා ඒකට කිසියම් ණය හෝ ප්‍රතිපාදන ලබා දීමේ වැඩසටහනක් යෝජනා කරලා තියෙනවා. හැබැයි මේක අපේ බැංකු ක්‍රමයේ හරහා තමයි මම හිතන්නේ මේක ගමට අරන් යන්න ඕනේ කියලා. ඉතින් බැංකු ක්‍රමය ගැන කතා කරන්න පටන් ගත්ත නිසා බැංකු ක්‍රමය පිළිබඳ යම් සැක සංකා ඇතිවෙමින් තියෙනවා. ආයිත් අයවැය යෝජනාවක් ඉඳ. දැන් මේ අයවැය යෝජනා අතර කියවෙනවා බැංකු ගනුදෙනු මත හෝ එහෙම නැත්නම් බැංකු මත පනවනු ලබන එකතු කළ බද්දක් පිළිබඳව. මේ බද්ද මොකක්ද? මේ යෝජනාව මොකක්ද? මේකෙන් වෙන්න පුළුවන් බලපෑම මොකක්ද? මේ බද්ද නිසා අපේ අරන් තියෙන ණය සඳහා වන ණය පොලිය වැඩි වෙයිද? ලීස් එකේ පොලිය වැඩි වෙයිද? ගන්න යන ණය සඳහා ලීස් එක සඳහා පොලිය වැඩි වෙයිද? සර්විස් චාර්ජ් වැඩි වෙයිද? මොකක් වෙයිද? ඔව් මේක ඇත්තටම අපිට තියෙන කුකුසක්. මොකද මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ 2022 ජනවාරි 1 වෙනිදා සිඳා. දැන් මේ දවස්වල විවාදය යනවා. ඒ වගේ මේක සම්මත වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදා. එතකොට මේ සම්බන්ධයෙන් මාත් පොඩ්ඩක් කට්ටියට කතා කළාම මම දැක්ක මිනිසුන්ගේ තියෙන පොඩි බයක්. අපිට අපේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙයිද වක්‍රාකාරයෙන්? නැත්නම් බැංකු ගාස්තු වැඩි වේවිද? මේ නිසා මොකද බැංකුවට කිසියම් ප්‍රමාණයක ඒගොල්ලන්ගේ ලාභයට බලපෑමක් වෙන නිසා මේක වක්‍රාකාරයෙන් විතැන් කරයිද කියලා. හැබැයි මම මේ පිළිබඳ අයවැය දෙපාර්තමේන්තුවට අදාළ තීරණ ගන්න නිලධාරීන් කීප දෙනෙක් සමග ඊයේ කතා කරා ඇත්තටම. එතෙන්දී ඔවුන් කියපු දෙයක් තමයි අයවැය ප්‍රකාශනයේ මුදල් ඇමතුමා සඳහන් කළා කියලා මේක කිසිසේත්ම 115 වැට් එක value added tax එක. එතකොට ඒක 118 වැඩි කරාට මේ 3%ක් වැඩිවීම කියන එක ඒගොල්ලෝ කිව්වා පාරිභෝගිකයට නැත්නම් ගනුදෙනුකරුවට නොයා යුතුයි කියන මතය. එතකොට ඒක වගකීමෙන් කිව්වා. ඉතින් මේ නිලධාරීන් කියන්නේ මේක තවදුරටත් අපි බලන්න එහෙම දෙයක් නොවෙන්න පුළුවන්. මොකද මේක වෙනම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕනේ. මේ 115ට අමතරව වැට් ඇක්ට් එක 103 වෙනම පාස් කරනවද නැත්නම් මේක ඇතුළම යනවද? හැබැයි අය කරගන්නේ වෙනමද කියන එක. ඉතින් මේක කෙලින්ම ගන්න බැංකුවෙන් තමයි ගනුදෙනුකරුවෙන් නෙමෙයි. නමුත් මේක වක්‍රාකාරයෙන් විතැන් වෙනවද කියන එක අපිට මාධ්‍ය විදිහට බලලා කිසියම් හඬක් නගන්න ඕනේ. මම හිතන්නේ අපේ රජයේ ඉන්න පුළුවන් දුක් ගන්නවරාල්ලා, ඒ කියන්නේ මහා බැංකුවට දුක් ගන්නවරාල් කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කියන්න. ඒක මුදල් අමාත්‍යාංශයට. මම හිතන්නේ මම මෙහෙම යෝජනාවක් කරනවා මේක අපි බලමු. බලලා ඒගොල්ලෝ කියන්නේ මේක නොවේවි කියලා. ඒත් අපි බලාගෙන ඉමු මාධ්‍ය විදිහට වගකීමෙන්. බලලා අපිට පුළුවන් මේකට හඬක් නගන්න. ඒ අවස්ථාව මම හිතන්නේ අපිට තියෙන කුකුසක්. හැබැයි දැනට කියලා තියෙන වගකීමෙන්ම මේ මල්ලඟ තියෙන අයවැය ලේඛනයේ කොපි එකක් මේක ජනතාවට නොආ යුතුයි කියන මතය තියෙනවා. අයවැය යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරෙනවා. හැබැයි මේ ඔබ යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේදී කෙරෙන දියවන්නාවට මැදි වෙලා කෙරෙන සංවාදය වගේම සංවාදයක් දියවන්නාවෙන් මෙපිට මේ පොදු මහත් සමාජයේදී සිදු විය යුතු බව ඒ සංවාදය ඇති කරන්න අපි මේ උත්සාහ කරනවා. අපිට බලපෑමක් කරන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවෙන් පාස් වුණාට සමහර දැන් මේකේ සර්කියුලර් එකක් එනවා චක්‍රලේඛයක්. මේක සමහරවිට ආණ්ඩුවෙන් අයින් කරගත්ත වෙලාවලුත් තියෙනවා මාජන හඬ බලලා. ඉතින් මාධ්‍ය විදිහට අපිට මේක අපිට බලන්න පුළුවන්. මොකද අවුරුදු තව මාස දෙකක් ඇතුළත මේ ක්‍රියාත්මක වෙන්න එපේ. ජනවාරි 1 වෙනිදා ඉඳන්ම පටන් ගන්න මාසේ නම් මේක අය කරනවා කියලා තියෙනවා මේ ලේඛනේ. ඉතින් අපි බලමු මේක. බලාගෙන ඉමු. දැන් බලාගෙන ඉන්න අතරේ
බැංකු ක්‍රමය පිළිබඳ තියෙන සැක සංකා වලටත් අපි උත්තර හොයන්න ඕනේ. ඒ නිසාම අපි අද සංවාදයට කැඳවාගෙන ඉන්නවා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු නෙමෙවුම් හා බැංකු සංවර්ධන වයි.ඒ. ජයතිලක මහත්මයා. නියෝජ්‍ය මහා කළමනාකාරතුමනි මට පොඩි ප්‍රවේශයක් හදලා දෙන්න. බැංකුවක් එක්ක ව්‍යවසායකයෙක් ගනුදෙනු කළ යුත්තේ ඇයි? සහ බැංකුව ඇත්තටම කරදරයක්ද? කරදරයක් කරගන්නවද නැත්නම් ඒක කරදරයක්ද? මේ කරදරෙන් අපි මිදෙන්නේ කොහොමද? අපි පොඩි ප්‍රවේශයක් හදාගමු. ඔව් ඇත්තටම දිල්ෂාන් බොහොම ස්තුතියි මේ අවස්ථාව සලසලා දුන්නට අපි ජනතාව ගනුදෙනුකරුවන් දැනුවත් කරන්න. ඇත්තටම බැංකුවක් කරදරයක් නෙවෙයි ව්‍යාපාරිකයෙකුට ව්‍යවසායකයෙකුට මං හිතන්නේ නැතුවම බැරි පාර්ට්නර් කෙනෙක් තමයි. මං මේ ප්‍රවේශයට එන්න කලින් පොඩ්ඩක් කියන්නම් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. අපි නිදහසෙන් පස්සේ මේ ආර්ථිකයේ ගොඩනැගුණු ආකාරය බැලුවොත් අපි ඈත ගම් පළාතක් දැක්කොත් එහෙම හිතන්න ඉතා දුෂ්කර මාර්ග පහසුකම් නැති ගමක් මේ ගම ටිකෙන් ටික දියුණු වෙනවා. කඩසාප්පු ටිකෙන් ටික ඇති වෙනවා. අලුත් කඩසාප්පු ඇති වෙනවා. නගරේ දියුණු වෙනවා. මේක ඇත්තටම සිද්ධ වෙන්නේ ව්‍යාපාරිකයන් දියුණු වීම තුලින්. අලුත් ව්‍යාපාරික අවස්ථා බිහිවීම තුලින්. ඉතින් මේ ව්‍යාපාර දියුණු වෙන්නේ බැංකුත් එක්ක. මොකද මේ කිසිම ව්‍යාපාරයක් ඒ මට්ටමට ඇවිල්ලා නෙමෙයි ව්‍යාපාරේ පටන් ගන්න. ව්‍යාපාරය ඊටාම සුළුවට පටන් අරගෙන බැංකු වල සහයෝගයත් එක්ක තමයි මේගොල්ලෝ නැගිටින්නේ. ඉතින් ඒ විදිහට අපේ සමස්ත ශ්‍රී ලංකාවම ගම්මාන වශයෙන් නගර වශයෙන් නැගී සිටලා අද මේ තත්වයට දියුණුවක් ලබලා තියෙනවා නම් ඒ දියුණුවේ පාර්ශවකරුවෙක් හැටියට සමස්ත බැංකු ශාස්ත්‍රයේම ඒගොල්ලොත් එක්ක ඉන්නවා ඇත්තටම. ඒ නිසා මේ අවස්ථාවේ අපි ඒක පිළිගන්න වෙනවා. ඇත්තටම බැංකු ව්‍යාපාරයට හොඳ සහකරුවෙක්. ව්‍යාපාර වලට බැංකුව අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් බැංකුත් සමග කොහොමද ඉදිරියට යන්නේ අපේ ව්‍යාපාර බැංකු වලට කොහොමද අපි අතහිත දෙන්නේ කියන එක ඉතාමත් වැදගත්. ඒ ගැන කතා කරන්න කලින් මට පොඩි හරස් ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න. දැන් බැංකුව කොතනදද මේ ව්‍යාපාරික සමාජයත් එක්ක එකතු වෙන්නේ කියලා ඔබතුමා පැහැදිලි කරනවානේ. හැබැයි දැන් බැංකුවකින් කරගන්නවා යයි බැලු බැලමට පේන වැඩ ටික මුදල් තැන්පත් කරන එක, ණයක් ගන්න එක. ඕක ගොඩින් බේර ගන්න සමහර කෙනෙක් උත්සාහ කරනවා ආයිත් අර බැංකුව කරදරයක් කියලා ඔළුවේ තැන්පත් වෙලා තියෙන මතය හින්දා. ඒ නිසා සමහරට බැංකුවට යන්නේ නැතුව ගමේ පොලී මුදලාලි ළඟට යනවා. ගිහිල්ලා ණය ඉල්ල ගන්නවා. ඊළඟට ඉතුරුම් ටික සේප්පුවක දාලා පරිස්සමට අරන් තියන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒ මුදල රත්තරන් බඩුව විදිහට ආයෝජනය කරලා ඒක සේප්පුවේ දාලා තියා ගන්නවා. එහෙම නොකර ඇයි බැංකුවකට යන්න ඕනේ? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි සේප්පුවක දාලා හරි තමන්ගේ දැන් රජ කාලෙත් ඒක උනානේ. ඒ කියන්නේ තමන්ගේ වත්කම් එකතු කරලා තියාගෙන ඉන්නවා. ඇත්තටම ඒ තුලින් වෙන්නේ මොකද? ඒකෙන් තමන්ටත් ප්‍රයෝජනයක් නැහැ, සමාජයටත් ප්‍රයෝජනයක් නැහැ. තමන්ට ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම හම්බ කරන සල්ලි මම ගෙදර සේප්පුවක දාලා එකතු කරලා තිබුණොත් කාලයක් යෑමෙන් මට එකක් තමයි මට ඒකට පොලි ආදායමක් ලැබෙන්නේ. අපි කියන උද්දමනයත් එක්ක මුදලේ හීනවීමත් එක්ක ඒ මුදලේ වටිනාකම අඩු වෙමින් යනවා. ඒක මුදලට පොලියක් එකතු වීමක් නැතුව යනවා. එතනින් එහාට අපිට මුදලට ආරක්ෂාවක් නැතුව යනවා. මේ මුදල gedara තියනකන් අපිට අවශ්‍ය සියලුම ආරක්ෂාව නැහැ. අපිට තියෙන්න පුළුවන් හොඳ හතරමායෙන් හොඳ වැටක්, දොරවල්, හොඳ සවිමත් බිත්ති. නමුත් මේ ටිකට සීමා වෙනවා. නමුත් බැංකුවක තියනවා කියන්නේ බැංකුව සොර සතුරෙක් ඇවිල්ලා බැංකුව කඩන්න පුළුවන්. නමුත් බැංකුවේ තියෙන වගකීම මේ මුදල් ආපසු දීම නතර වෙන්නේ නැහැ එතනින්. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව ලැබෙනවා. නමුත් මෙතනින් එහාට යන වගකීමක් එනවා ඒ තැම්පත් හිමියන්ට. මොකද තැම්පත් හිමියන් තැම්පත් කරන මුදල් වලින් තමයි අර මං කලින් කිව්වා වගේ ආර්ථිකය දියුණු වෙන්නේ. මොකද අපි ව්‍යාපාරික ශාස්ත්‍රයට ණය විදියට ලබලා දෙන්නේ අපේ මේ තැම්පත් කරු ඇවිල්ලා අපිත් එක්ක තැම්පත් කරන සල්ලි. මොකද ඒ සල්ලි අපි ළඟ අපි තියාගන්නේ නැහැ. අපි නැවත ව්‍යාපාරිකයන්ට ණය විදියට ලබා දෙනවා. ඒ ව්‍යාපාරිකෝ ඒ මුදල් පාවිච්චි කරලා තමයි රටේ දියුණුවට ආර්ථිකයේ දියුණුවට වැඩ කරන්නේ. ඉතින් ඒක තැම්පත් කරුවනුත් ඒකේ කොටස් කරුව ඇත්තට මේ ආර්ථික දියුණුවේ කොටස් කරුව තැන්පත් කරුවණු. ඒ තැන්පත් සම්බන්ධයෙන් ණය සම්බන්ධයෙන් බැංකුවට ගිහින් ෆෝම් පුරවලා ණය ගන්න එක හරි අමාරුයි. ඒ නිසා යනවා පොලී මුදලාලි ළඟට. එක්කෝ ගෙදර ඔප්පුව නැත්තම් වාහනේ පොත ඔය මොකක් හරි එකක් තියලා මුදලක් අරගන්නවා. සමහර විට බැංකුවේ පොලියට වඩා වැඩි. ඔව් ඇත්ත. ඒක දැනවත් ගන්නවා, නොදැනත් ගන්නවා. හැබැයි හිතනවා අර කරදරයට වඩා මේක හොඳයි කියලා. ඇත්තට හොඳයිද?
ඇත්තටම ඒකට මගෙන් උත්තරයක් සමහරට අවශ්‍ය නැති. මොකද හැමෝම දන්නවා පොලි මුදලාලි කෙනෙක් ළඟට ගියොත් මොකද වෙන්නේ? එතනින් තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට හේතු වෙනවද නැත්නම් ව්‍යාපාරයේ පරිහානියට හේතු වෙනවද කියන එක හැමෝම දන්නවා. මං හිතන්නේ ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. නමුත් අනිත් ප්‍රශ්නේ ඔබතුමා අහපු මේ සංකීර්ණ ලියකියවිලි වගේ මේ වගේ දේවල් ගැන කතා කළොත් ඇත්තටම බැංකුවක් එක්ක සාකච්ඡා කරනකොට බැංකුකරුවෙක් එක්ක සාකච්ඡා කරනකොට ව්‍යාපාරිකයින්ට තේරෙනවා ඒක එහෙම සංකීර්ණ දෙයක් නෙවෙයි, අත්‍යවශ්‍ය කාරණයක් තමයි ඒ ලියකියවිලි සම්පූර්ණ කිරීම අවශ්‍ය මොන හරි ඇග්‍රීමන්ට්ස් වලට පැමිණීම ඒක ඒ ප්‍රොසෙස් එකේම ක්‍රියාවලියේම කොටසක් මිසක ඒක අනවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ තුලින් ඒගොල්ලන්ගේ ණය සුරක්ෂිතතාවය ඇති වෙනවා. ඒ ක්‍රියාවලියට දිගින් දිගටම ඒගොල්ලන්ට ණය ලබා ගැනීම. මොකද ඇත්තටම දැන් අර ඔබතුමා කිව්වා වගේ පොලිය මුදලාලි කෙනෙක් ළඟට ගියොත් පොලිය මුදලාලි සලකන්නේ ඒ ණය දීලා ණයයි පොලියයි ආපසු ලබා ගැනීම විතරයි. එතනින් එහාට ව්‍යාපාරිකයා ගැන හිතන්නේ නැහැ. නමුත් බැංකු ශාස්ත්‍රය එහෙම නෙවෙයි. බැංකු ශාස්ත්‍රය නිතරම ව්‍යාපාරිකයා ගැන හිතනවා. එතකොට ව්‍යාපාරිකයාට අත දීලා ව්‍යාපාරයේ නැගී සිටීම, බැංකු ව්‍යාපාරයේත් නැගී සිටීම නැත්නම් ආර්ථිකයේ සංවර්ධනයට හේතු වෙනවා වගේ ඒ බැංකුකරු දිගටම ව්‍යාපාරිකයත් එක්ක ඉන්නවා. ව්‍යාපාරිකයා වැටී සිටින වෙලාවකත් ව්‍යාපාරිකයා එක්ක ඉන්නවා. ව්යාපාරිකයා දියුණුවට යන වෙලාවකත් ව්යාපාරිකයා එක්ක ඉන්නවා. ඉතින් ඒකට අපි ඉදිරියට කතා කරමු කොහොමද බැංකුවක් කටයුතු කරන්නේ, බැංකුවක තියෙන ඒ වගේ ක්‍රියාවලියට කොහොමද උපකාරී වෙන්නේ. බැංකුවක දැන් ඔබතුමා කතා කළා පේමන්ට්ස් ගැන. එතකොට ඇත්තටම ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි දැන් පේමන්ට්ස් කියන එක නැත්තම් ගෙවීම් කිරීමේ මාධ්‍ය කියන එක ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒක බැංකුකරුවෙක් නෙමෙයි, බැංකු නොවන ආයතන, වෙනත් මූල්‍ය ආයතන, එහෙම නැත්තම් සෝෂල් මීඩියා පවා, ඒ සමාජ මාධ්‍ය ජාලා පවා මේ පේමන්ට්ස් කියන එක දෙනවා. නමුත් බැංකුකරණය කියන්නේ පේමන්ට්ස් නෙමෙයි. ඇත්තට පේමන්ට්ස් එක කොටසක්. බැංකුකරණය කියන්නේ පේමන්ට්ස් නෙවෙයි. එතනින් එහාට මූල්‍ය ශක්තියක් ලබා දීම, ඒ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීම, මූල්‍ය උපදෙස් ලබා දීම, එතනින් එහාට ගිය ලොකු ක්‍රියාවලියක් තමයි බැංකුකරණය කියන්නේ. බැංකුකරණේ ඊටමත් සුළු කොටසක් තමයි අපි පේමන්ට්ස් කියලා කියන්නේ. ඉතින් පේමන්ට්ස් කියන එක බැංකුත් ඔන්ලයින් වශයෙන් ෆිසිකල් විදියට එක විදිහේ දීලා තියෙනවා. බැංකු නොවන ආයතනත් පේමන්ට්ස් වගේ දේවල් නම් දීලා තියෙනවා. මම ආයෙත් එනවා මේ දිනේෂ් සමරසිංහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් ළඟට. දැන් මේ බැංකු සහ ව්‍යවසායකයා අතර තියෙන සම්බන්ධය ගැනනේ අපි මේ කතා කරන්නේ. එතකොට ණය ගන්න පොලී මුදලාලි ළඟට ගියාම වෙන දේ කවුරුත් දන්නවාය කියන එක තමයි නියෝජ්‍ය මහා කළමනාකාරතුමාත් සිහිපත් කළේ. හැබැයි එහෙම තිබියදී තාම සමහර කෙනෙක් පොලී මුදලාලි ළඟට යනවානේ. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. දැන් අපි ඊයේ බැලුම්ගල වැඩසටහනින් අනාවරණ කරනවා B positive සංවාද සභාවේදී නෙල්ලි කෝලා කියලා අලුත්ම ප්‍රොඩක්ට් එකක් මාකට් එකට අරන් එන මා ප්‍රොඩක්ට්ස් ආයතනය ගැන. එහි සභාපතිවරයා මුදිත සමරක්කොඩි මහත්මයා අපිට කියනවා මේ ව්‍යාපාරේ පටන් ගන්න සල්ලි තිබ්බේ නැහැ. අදහසක් විතරයි තිබ්බේ. ඒ අදහස අරගෙන බැංකු කරුවා ළඟට යනවා. එතකොට බැංකු කරුවා අහනවා හරි ඔබේ ටාගට් එක මොකක්ද? ඔබේ ඉලක්කය මොකක්ද? මගේ පළවෙනි ඉලක්කය ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවෝ. දෙවෙනි ඉලක්කය තරුණියන්. හරි. එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහතිකයක් අරන් එන්න ගිහිල්ලා ඔබ මේ ප්‍රොඩක්ට් එක හැදුවට පස්සේ ඔබේ නිෂ්පාදනය කොච්චර ඉස්කෝල වලට මිලදී ගන්නවද කියලා. එතකොට මේ මුදිත සමරක්කොඩි මහත්මයා පෙරලා අපෙන් අහන ප්‍රශ්න තමයි අධ්‍යාපන අමාත්‍යවරයා මගේ බාප්පා වුණත් එහෙම සහතිකයක් මට දෙයිද කියලා. එතකොට මේ ඉල්ලන සහතික සමහර ලාවට බැංකුව විසින් සාමාන්‍ය පාරිභෝගිකයට සාමාන්‍ය ගනුදෙනුකරුවට දෙන්න බැරි ඒවා. අනිත් එක තව කෙනෙක් අහනවා ඉතින් එහෙම අපේට තියන තරම් දේපලවත් පොහොසත්කම් අපි ළඟ තියෙනවා මොකටද අපි බැංකුවට යන්නේ කියලා. මේ බැංකු ක්‍රමේ සිදුවිය යුතු වෙනස්කම් තිබෙනවද නැත්නම් බැංකු ක්‍රමයට ගැලපෙන විදිහට ගනුදෙනුකරුවා වෙනස් විය යුතුද? මොකක්ද ඔබේ කියවීම? දිල්ෂාන් ගොඩාක්ම කාලින් ප්‍රශ්නයක් මේක. මම හිතන්නේ මම 100%ක් එකඟ වෙනවා අපේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමා කිව්වා බැංකුවක තියෙන විෂන් එක දැක්ම තමයි තමන්ගේ දියුණුවේ සහකරුවෙක් වගේ දෙයක් තමයි කතා කරේ. ඒ කියන්නේ ඇත්තටම ළඟින් ඉන්න පාර්ට්නර් දියුණුවේ. ඉතින් ඒක බැංකුව හැමදාම තියලා තිනවා. ඒක හරිම පැහැදිලි. ඉතින් බැංකුව පිළිබඳව ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. නමුත් අර තියෙන්නේ මේ මිනිසුන්ගේ තියෙන සිතුම් පැතුම් කාලයත් එක්ක අපි දකිනවා ටිකක් අර අපි කැමති ඊසි දේවල් වලටනේ. අර අපිට දැන් ඒක ඇවිල්ලා තියෙන පොඩි කාලේ නම් මේ අලුත් ජෙනරේෂන් එක පහසුවෙන් දෙයක් කරගන්න කැමති. ඉතින් මම හිතන්නේ බැංකු ක්‍රමයේ තියෙනවා නියාමන. ඒ වගේ මූල්‍ය විනය වගේ දේවලුත් තියෙනවා. ඉතින් මේකත් එක්ක අපේ මං හිතන්නේ බැංකු ක්‍රමයට ටිකක් අර අපි කියන්නේ ෆ්ලෙක්සිබල් නම්මසීලි වෙන ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ මිනිස්සු මේ දකින්න ප්‍රශ්නේ.
ඉතින් මෙහෙමයි මම කියන්නේ බැංකු ක්‍රමේදී තියෙන අර අපි දකින දැක්ම තියෙනවනේ ඔබගේ ව්‍යාපාරය දියුණු කරන්න. එතකොට මූල්‍ය ඇතුළුව අර බැංකුවල දෙන අපි කියන බ්‍රෝඩර් සොලියුෂන් එක විසඳුම අපිට කියන්න පුළුවන් බැංකුවෙන් එයාට ලෝන් එකක් දෙන්න බැරි වෙන්න පුළුවන් සමහර උදාහරණයක් විදිහට ගමු. හැබැයි එයාට පුළුවන් නම් යොමු කරන්න මෙන්න ඉන්නවා ඒන්ජල් කැපිටල්ස්ලා කියලා જાතියක්. මේ බැංකුවට දෙන්න බැරි නා. අර සමහරවිට මම දකින්නේ මම කියන්නේ අපේ බැංකු ක්‍රමයේ 90%ම නිලධාරීන් හොඳයි. ওই සම්බන්ධයෙන් පාරිභෝගික සත්කාරය සම්බන්ධයෙන්. හැබැයි අර 10%ක් ඉන්න වෙන්න පුළුවන් ගමක වෙන්න පුළුවන්. එතකොට දැන් හිතන්න අපි බිලිපිටියට ගිහිල්ලා අප්පුහාමි කියලා හිතන්නකෝ. එයාට ඕනේ ලෝන් එකක් ගන්න. එයාට දැන් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අර අපේ ඉන්න බැංකුවේ නිලධාරී ඉතින් එයාට කියන වචන සෙට් එක සමහරට ගැලපෙන්නේ නැහැ. අපේ තරුණ පරම්පරාව අර ගමේ කෙනාට කියන එක සමහරලාට. එතකොට මේ ප්‍රශ්නේදී එයාට අර එතකොට ඒ පාරිභෝගිකයාත් බයයි කතා කරන්න. ඔන්න ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට හිතුනේ අර අපේ බැංකු නිලධාරීන්ට පුළුවන් නම් කිසියම් ක්‍රමයකට අර ටිකක් අර සරල වෙන්න. ඒ ප්‍රදේශයට අනුව හැඩගැහෙන මිනිස්සුන්ගේ කතා කරන භාෂාවට ඒකක්. එතකොට අනිත් එක තමයි මෙතන මම දකින්නේ අර විසඳුම් දෙන එක. ලෝන් එකක් දෙන්න බැරි වුණත් ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න ඔයාලට සල්ලි මුලින් හොයාගන්න පුළුවන් ක්‍රමය මේක. අපි කියන විසඳුම් දීම කියලා විකල්ප. ඉතින් මම හිතන්නේ මෙන්න මේක සමහරලාට මේ අපේ නිලධාරීන්ගේ සමහරට අතපසු වෙන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ කාර්යබහුලයි අපි ඒක දන්නවා. එතකොට නමුත් පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නම් එක්ක කිසියම් නිලධාරියෙකුට මෙන්න මේ පිළිබඳ ක්‍රියාවලිය එන කෙනෙකුට දෙන්න පුළුවන් නම්. දැන් උදාහරණයක් විදිහට මේක කරන්න පුළුවන් හිතන්න අපේ මම හිතන්නේ අපේ රාජ්‍ය බැංකු සේරම අපේ අපි කතා කරන ප්‍රයිවට් බැංක්ස් ඇතුළුව උසස් පෙළ කරපු ළමයින්ට දෙනවා මුලදී මාස 6ක් අවුරුද්දක් වගේ කිසියම් අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණතුරු හෝ කිසියම් කාල පරිච්ඡේදයක් ට්‍රේනි කෙනෙක් විදියට ඉන්න. ඉතින් මෙතෙන්දී පුළුවන් නම් මේ වගේ ළමයි පාවිච්චි කරලා මෙන්න මේ වගේද මොකද උදාහරණයක් විදිහට අපි හිතමු වාණිජ්‍ය විශ්වවිද්‍යාලය කරපු ශිෂ්‍යයෙකුට මේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. ඉතින් යාගෙන් මේ සර්විස් එක ගන්න පුළුවන් නම් මොකද බැංකුවේ නිලධාරීන්ගේ තියෙන කමිට්මන්ට්ස් වගකීම් එක ඒගොල්ලෝ කාර්යබහුලයි. අන්න එහෙම කෙනෙක් දාලා කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ තැන් තියෙනවා මම කියන්නේ අපි බලන්න ඕනේ. ඒතකොට පාරිභෝගික සත්කාරය සමහරවිට අර අපේ ගමේ අය සමහරවිට හොඳට ඇඳලා යන්න නැති වෙන පුළුවන් බැංකුවට. ඉතින් අපේ තියෙන දේ අපි බලන්නේ ඇඳුමින් අපේ සංස්කෘතිය. අපි පුරුදු වෙලා තියෙනවා සමහරවිට ඇඳුමින් බලන්න දැන්. ඉතින් අර එතකොටත් මම කියන්නේ ඒක ගන්දුණු කරුවගෙත් වැරද්දක් තියෙනවා. මොකද එතෙන්ට යනකොට වැදගත් වැඩනේ ලෝන් එකක් ගන්නවා කියන්නේ ණයක් ඉල්ලනවා කියන්නේ. අපි හොඳට ඇඳලා යන්න ඕනේ. අපි කියන අටාය එක කියලා ඉංග්‍රීසියෙන්. ඉතින් මේකත් සමහර අයගේ නෑ. එතකොට ගන්දුණු කරුව පැත්තෙනුත් ප්‍රශ්න තියෙනවා. එතකොට ඒකත් දැනගන්න ඕනේ. ඒ වගේම මම කියන්නේ අර බැංකු කරනේදී අපි තවදුරටත් අර පාරිභෝගිකයාගේ අපි කියන හાર્ට් එක තේරුම් ගන්න ඕනේ. අපි කියන එම්පති සහකම්පනය කියලා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා අපි දැන් ගොඩක් කතා කරනවා. මිනිසුන්ගේ හાર્ට් එක තේරුම් ගන්න එක. අපි ඉස්සර කතා කළේ අර IQ කියලානේ. IQ කියන්නේ බුද්ධි පරීක්ෂණ. නමුත් දැන් වෙනම ටෙස්ට් එකක් කරනවා EQ කියලා. ඒ කියන්නේ මට කොච්චර අනිත් අයව තේරුම් ගන්න පුළුවන්ද එම්පති සහකම්පනය කියන එක. ඉතින් මෙන්න මේක මම හිතන්නේ මේ අපේ ඕන බැංකුවකට පුළුවන් මේ පිළිබඳ විධිමත් මේබි අපි කියන වර්ක්ෂොප් එකක් කියලා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි ගැප්ස් තියෙන්නේ මේවා. මේවා ෆිල් කරොත් මම කියන්නේ අපිට ව්‍යවසායකත්වයේ කියන එක හොඳටම අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ණය ගැනීමේ ණයක් දෙන්න බැරි නම් විකල්ප අපි පෙන්වන්න ඕනේ. අන්න ඒකෙන් ඒ පුද්ගලයා නැති වෙන්නේ ආය බැංකුවට එනවා. මට ණය දෙන්න බැරි වුණත් මේ බැංකුවෙන් පෙන්නුවා මෙන්න අපි කියනවා වෙන්චර් කැපිටලිස්ට්ලා කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සමාගම් තියෙනවා වෙන්න පුළුවන්. ඒතර අපි කියන ඒන්ජල් ඉන්වෙස්ටර් දේවදූත ආයෝජකයෙක් කියලා ඉන්නවා. අන්න බැංකුවලට ඒ වගේ දෙයක් කරලා පෙන්වන්න පුළුවන් නම් මෙන්න එයාට මතකයි බැංකුව තමයි මට උදව් කළේ. හැබැයි බැංකුවට මේක කරන්න බෑ. බැංකුවේ තියෙන ක්‍රමවේදයට අනුව බෑ. හැබැයි ආය එන්න පුළුවන්. අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරන්න පුළුවන් නම් මම කියන්නේ අපිට ප්‍රායෝගික ආකර්ෂණ දිනා ගන්න පුළුවන්. වෙන්චර් කැපිටල්ස් සහ මේ ඒන්ජල් ඉන්වෙස්ටර්ස් කියන වචන දෙක කියවුණා. මේ පහුගිය වැඩසටහන් දෙක තුනේම මේ වචන කියවුණා. අපි ඔබට ආරාධනා කරනවා මේ වචන තේරෙන්නේ නැත්නම් පහුගිය වැඩසටහන් දෙක නැතිෆිල්ම් අන්ලිමිටඩ් කනපිට පහුගිය වැඩසටහන් දෙක බලන්න. අපි වෙන්චර් කැපිටල්ස් කියන්නේ මොනවද? ඒ අවස්ථා මොනවද? ඒ අවස්ථා අපේ රටේ තවදුරටත් දියුණු කළ හැක්කේ කොහොමද කියලා කතා කළා. ඒන්ජල් ඉන්වෙස්ටර්ස්ලා කියන්නේ කවුද? ඒ වගේ අය හොයාගන්නේ කොහොමද? හොයාගත්තට පස්සේ ඒ වගේ අයගේ සහාය ගන්න කොහොමද කියලා අපි දීර්ඝව සාකච්ඡා කළා. බැලුම්ගල Facebook පිටුවට එන්න නැත්නම් බැලුම්ගල YouTube channel එකට එන්න. ඔබට පුළුවන් අපේ පැරණි වැඩසටහන් ඔක්කොම ආයෙත් මුල ඉඳන් අගට අහන්න. මේ පැරණි වැඩසටහන් අහනවා විතරක් නෙමෙයි. දැන් ඔබ අපි වහගෙන ඉන්නේ FM 94.8 FM 95 තරංගමාලා ඔස්සේ. ඒ වගේම මේ තත්පරෙත් ඔබට පුළුවන් අපිව බලන්නත්. ඔබ කල යුත්තේ නැවත බැලුම්ගල YouTube channel එකට එන එක, බැලුම්ගල Facebook පිටුවට එන එක. එහෙම අහන බලන ගමන් ඔබටත් තියෙනවා නම් ප්‍රශ්නයක්.
ඔබේ ප්‍රශ්න වලට තමයි අපි මේ උත්තර දෙමින් ඉන්නේ. ඒත් නොවිසඳුණු ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් හරහා ඔබ අපිට විසිකරන ප්‍රශ්න වලටත් අපි උත්තර හොයන්න උත්සාහ කරනවා. net FM unlimited කනපිට සංවාද සභාවේදී. නේයෝජ්‍ය මහා කළමනාකාරතුමා ළඟට මම ආයෙත් එන්නේ. දැන් අපි මේ බැංකුවත් එක්ක ගනුදෙනුව කොහොමද සුමට ලෙස කරන්න කියලා කතා කරමින් ඉන්නේ. බැංකුව පැත්තෙන් වෙන්න ඕනේ යම් වෙනස්කම් ටිකක් නැත්නම් ගැළපීම් ටිකක් මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාගේ පැත්තෙන් යෝජනා වෙනවා. හැබැයි ඒ පැහැදිලි කිරීමේම තැනක කියනවා ගනුදෙනුකරුවාගේ පැත්තෙනුත් විය යුතු සමහර දේවල් තියෙනවා. ඇත්තටම ගනුදෙනුකරුවා කොහොමද ලෑස්ති වෙන්න ඕනේ බැංකුවක් එක්ක වඩා සුමට ගනුදෙනුවකට කරදරයක් නැතුව මේ වැඩේ කරගන්න නම් ගනුදෙනුකරුවා කොහොමද වැඩේ කරන්න ඕනේ? ඇත්තටම ගනුදෙනුකරුවා මුලින්ම මම හිතන්නේ බැංකුවක් තෝරා ගැනීම ගනුදෙනුකරුවා කියන අපි මෙතන විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව ව්‍යවසායකයා ගැන කතා කරන්නේ. එතකොට ව්‍යවසායකයා සුමට ලෙස ගනුදෙනු කරන්න නම් එයාට ගැළපෙන බැංකුවක් තෝරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ව්‍යාපාරික ප්‍රජාවට අර ස්ටාර්ට්අප්ස් ගැනත් කතා කළා ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරන කට්ටියට වැදගත් වෙන නිසා මම ඒ ගැනත් සඳහන් කරන්නම්. ලංකාවේ බැංකු වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ලයිසන්ස් කොමර්ෂල් බැංක්ස් කියනවා. ඒ කියන්නේ මහා බැංකුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් අවසරලත් වාණිජ බැංකු තියෙනවා. මේ බැංකු ලංකාවේ 24ක් තියෙනවා. මීට අමතරව ස්පෙෂලායිස් බැංක් තියෙනවා. ඒවා ලයිසන්ස් ස්පෙෂලායිස් බැංක්ස් කියලා කියනවා. මේවා 6ක් තියෙනවා ලංකාවේ. ඒවා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් අවසර දීලා තියෙන්නේ යම්කිසි විශේෂිත වූ කාර්යයක් සඳහා. ඒක සේවිංස් මොබිලයිස් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාමීය ආර්ථිකයට ණය දෙන්න පුළුවන්. නැත්නම් නිවාස සංවර්ධන කාර්යයකට වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ කාර්යයකට. එතකොට ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරයත් එක්ක ඉදිරියට යනකොට කොමර්ෂල් බැංක් එකක් තමයි තෝරගන්න ඕනේ. මොකද කොමර්ෂල් බැංක් එකක් කියලා කියන්නේ ජනතාවගෙන් තැන්පතු බාර ගන්න පුළුවන්, ජනතාවට ණය දෙන්න පුළුවන්. ඊට අමතරව අපි කරන්ට් accounts ජංගම ගිණුම් කියලා කියන චෙක්පත් ඉෂුව කරන ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්, ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ වාණිජ බැංකු කරන කටයුතු ඔක්කොම කරන්න පුළුවන් බැංකුවක් තමයි කොමර්ෂල් බැංක් එක. ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව අයිති වෙන්නේත් ඒ ගොඩට. ලංකා බැංකුව අයිති වෙන්නේ ස්පෙෂලායිස් කොමර්ෂල් බැංක්ස් කැටගරි. අර බැංකු 24ක් තියෙන කැටගරි එකට තමයි. එතකොට මීට අමතරව ෆිනෑන්ස් කම්පැනිස් තියෙනවා. ෆිනෑන්ස් කම්පැනිස් මම හිතන්නේ ලයිසන්ස් ෆයිනෑන්ස් කම්පැනිස් කියලා අවසරලත් මූල්‍ය සමාගම් 30 ගාණක් විතර ලංකාවේ තියෙනවා මහා බැංකුවෙන්. ඒවා බැංකු කියන නමත් අගට සමහර වෙලාවට යෙදෙනවා. නමුත් ඒවා බැංකු නෙමෙයි. එතකොට අර මම කියපු විදිහට බැංකු 24ක් තමයි දැනට ලංකාවේ තියෙන්නේ. මේන් වැඩි ප්‍රමාණයක් විදේශීය බැංකු සමහර ඒවා තියෙනවා. අනිත් වැඩි ප්‍රමාණය දේශීය බැංකු තියෙනවා. ඉතින් මේ බැංකුවක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා පළවෙනි කාරණේ. බලපත්‍ර රහිත ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගමුත් තියෙනවා. මූල්‍ය සමාගම් තියෙනවා. සමහර විට සමහර කෙනෙක් ඒක පස්සේ ගිහිල්ලා වැඩේ වරද්දත් ගන්නවා. ඔව් මහ බැංකුව නිතරම ඒ ගැන වෝනින්ග්ස් කරනවා, අවවාද දීම් කරනවා මම හිතන්නේ. ඉතින් පළවෙනි කාරණේ ඒක තමයි Tamanට ගැළපෙන බැංකුව තෝරා ගැනීම. ඊට පස්සේ මේ බැංකුව එක්ක කොහොමද තමන් ඉදිරියට යන්නේ කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ බැංකු කරුවා සමග දැන් මෙතුමා කිව්වා වගේත් බැංකු කරුවා සමග ගනුදෙනු කරු කොහොමද කටයුතු කරගෙන යන්නේ විශ්වාසය ගොඩනැගීම ඉතාමත් වැදගත් වෙනවා. බැංකු කරු සහ ගනුදෙනු කරු අතර විශ්වාසය ගොඩනගා ගන්න තමන්ගේ ගිණුම පවත්වාගෙන යාමේ ක්‍රමය තුලින් තමයි. එතකොට හරියාකාරව ගිණුම පවත්වාගෙන යාමෙන් ඒ සම්බන්ධතාවය ගොඩනගා ගත්තට පස්සේ මම හිතන්නේ ඔය කියන ප්‍රශ්න ගොඩාක් නැති වෙනවා. ඔය කියන අනවබෝධය ගොඩාක් නැති වෙනවා. එතකොට ඔය කියන අනවශ්‍ය ලියකියවිලි තියෙනවා නම් ලියකියවිලි සම්බන්ධ ගැටලු තියෙනවා නම් ණය ලබා ගැනීමේ තමන්ගේ ව්‍යාපෘතිය පිළිබඳ ගැටලු තියෙනවා මේ සියල්ල මම හිතන්නේ අර තමන්ට ගැලපෙන බැංකුව තෝරගෙන මේ බැංකු කරු සමග ගනුදෙනුකරු බැංකුකරු සම්බන්ධතාවය කියන්නේ තමන්ගේ ගිණුම හොඳට පවත්වාගෙන යාම තුලින් ඒ සම්බන්ධතාවය ඇති කරගත්තට පස්සේ මම හිතන්නේ මේ ගැටලු ගොඩක් නැති වෙලා යනවා. ඒතකොට ඒ සඳහා ගිණුමත් හරියට තෝරගන්න ඕනේ. සහ එහෙම වුණොත් අර මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා කිව්වා වගේ ඇඳුම බලලා එහෙම නැත්නම් කතා කරන වාක් ස්වභාවය බලලා මේ ගනුදෙනුකරුවා කොයි මට්ටමේ කෙනෙක්ද මෙයත් එක්ක ගනුදෙනුව කරන එක හොඳද කියලා තීරණය කරන තැනින් එහාට බැංකුව තල්ලු වෙයි. හැබැයි
එහෙම හරි ගිණුම තෝරගන්නේ කොහොමද? ගිණුම හරියට පවත්වාගෙන යන්නේ කොහොමද? අපි ඒ ගැනත් කතා කරමු. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික් රෙදිපිලි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම තමන්ගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවමල්ලිය කියවිලි. ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්. කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා. ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාතද ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. POC එක්ස්පෝර්ට් සර්කල් ලංකා බැංකුවෙන්. ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම යටතේ නෙත් FM රේඩියෝව ජාතිය නාලිකාව ලෙස ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා කරන ඔබ දැනුවත් කරන ඔබට මඟ පෙන්වන ඔබට අත දෙන උත්සාහයේ තවත් සංවාද සභාවක අපි නෙත් FM අන්ලිමිටඩ් කනපිට සංවාද සභාවේ අපි අද අපි කතා කරමින් ඉන්නේ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු නෙමෙවුම් මහා බැංකු සංවර්ධන YA ජයතිලක මහත්මයාත් ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයාත් සමග අපි මේ කතා කරමින් ඉන්නේ බැංකුවක් සමග ගනුදෙනු වඩා සුමටව කරන්නේ කොහොමද? ප්‍රතිලාභ වැඩි කරගන්න පරිදි බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. මේ අපිව අහන ඔබට FM 94.8 හෝ FM 95 තරංගමාලා ඔස්සේ අපිව බලන්නත් පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ බැලුම්ගල YouTube channel එකට එන්න. එහෙම නැත්නම් බැලුම්ගල Facebook පිටුවට එන්න. බැලුම්ගල YouTube channel එකත් බැලුම්ගල Facebook පිටුවෙත් සමගාමීව මේ වැඩසටහන වීඩියෝ සහිතව ප්‍රචාරය වෙනවා. ඒ වීඩියෝවට යටින් ඔබට ඕනි නම් ඔබේ තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට ඒ කමෙන්ට්ස් වල ඔබ අපිට විසි කරන ප්‍රශ්න වලටත් මේ සංවාද සභාවේදී උත්තර හොයන්න අපි උත්සාහ කරනවා. නියෝජ්‍ය මහා කළමනාකාරතුමනි, විරාමයට යන්න කලින් ඔබතුමා පැහැදිලි කරමින් හිටියා හරි බැංකුව හරියට තෝරගත්තට පස්සේ ඒ බැංකුවත් එක්ක කොහොමද ගිණුම හරියට පවත්වාගෙන යන්නේ කියලා. ගිණුම පවත්වාගෙන යන්න බැංකුව හරියට තෝරගත්තා වගේම ගිණුමත් හරියට තෝරගන්න ඕනේ. විවිධ වර්ගයේ ගිණුම් තියෙනවානේ. කොහොමද ව්‍යවසායකයෙක් මට ගැළපෙනම ගිණුම මේක කියලා හරියට තෝරගන්නේ සහ දෙවනුව ඒ ගිණුම හරියට පවත්වාගෙන යන්නේ? ඔව් ඇත්තටම ගිණුමට වැඩිය වඩා වැදගත් වෙන්නේ ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. ගිණුම ව්‍යාපාරිකයෙක් ගත්තට පස්සේ ගිණුමේ වැඩි දෙයක් නෑ. දැන් ඇත්තටම ලංකා බැංකුව ගත්තොත් ලංකා බැංකුවේ ගිණුම් වර්ග රාශියක් තියෙනවා. නමුත් ඒ ගිණුම් වර්ග රාශිය තියෙන්නේ ළමයාගේ උපතේ ඉඳලා එක එක ස්ටේජස් වල ගිණුම් වර්ග කාන්තා පිරිමි අනුව ගිණුම් වර්ග යන ප්‍රොෆෙෂනල්ස්ලට ගිණුම් වර්ග ඒ වගේ මිසක ව්‍යාපාරිකයෝ ගත්තොත් අපි වැඩි එහෙම විශේෂීකරණයක් නැහැ. සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සාමාන්‍ය කරන්ට් account එක නැත්නම් ජංගම ගිණුමක් ව්‍යාපාරිකයෙකුට පවත්වා ගන්න පුළුවන්. කරන්ට් account එකක් ජංගම ගිණුමක් ඕනෙමද? කියන්නේ චෙක් වලින් ගනුදෙනු ඕනෙමද? ව්‍යාපාරික ලෝකේ මං හිතන්නේ ඒක අවශ්‍ය වෙනවා. මොකද ව්‍යාපාරික ලෝකේ තනියෙන් ගනුදෙනු කරන්න හැකියාවක් නැහැ. එතකොට ව්‍යාපාරික ලෝකේ අනිත් අය චෙක්ස් වලින් ගනුදෙනු කරනකොට අපේ ව්‍යාපාරිකයාට ඒ එක ගනුදෙනු කරන්න නම් ජංගම ගිණුමක් අවශ්‍ය වෙනවා. නමුත් මුල් අවස්ථාවේ එහෙම අවශ්‍යයි කියලා දෙයක් නැහැ. මොකද මුල් අවස්ථාවේ ජංගම ගිණුමක් පවත්වා ගැනීම කරදරයක් නැත්තම් මේක ලොකු අගකීමක් කියලා හිතන ව්‍යාපාරිකයෙකුට ඉතිරි කිරීමේ ගිණුමක් ප්‍රමාණවත් වෙනවා. මොකද ඉතිරි කිරීමේ ගිණුමකට වුණත් අපි චෙක්පත් වුණත් අවශ්‍යතාවය අනුව චෙක්පත් රැස් කරන්න වුණත් ඉතින් බැංකුවකට හැකියාව තියෙනවා. නමුත් දිගින් දිගටම චෙක්පත් වලින් ගනුදෙනු කරන්නත් චෙක්පත් රැස් කරන්නත් අවශ්‍ය වෙනකොට ව්‍යාපාරිකයෙකුට නම් මම හිතන්නේ ජංගම ගිණුමක් අවශ්‍ය වෙනවා. ඊළඟට වැදගත් වෙන්නේ ගිණුම කොහොමද හරියට පවත්වාගෙන යන්නේ කියන එක. ඔව් ඇත්තටම ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා මම කියන්නම්. ඒකම ගිණුම හරියට පවත්වාගෙන යාමේ ආදීනව. ඒකේ වැදගත්කම මොකක්ද කිව්වොත් ඇත්තටම ව්‍යාපාරිකයෙක් ගිණුම් පවත්වාගෙන යන්නේ බැංකුකරුවා තමන් අර මම මුලින්ම කිව්වා වගේ තමන්ගේ සහකරුවෙක් විදියට මේ ගමන තමන්ගේ ව්‍යාපාරික ගමන ඉදිරියට යන්නනේ. එතකොට ඒ ඉදිරියට යන්න නම් ඒ රිලේෂන්ෂිප් එක ඒ සම්බන්ධතාවයේ තහවුරු වෙන්නේ ගිණුම පවත්වාගෙන යන ආකාරය අනුව. එතකොට ඒ ගිණුම පවත්වාගෙන යන ආකාරය අනුව ඒක හොඳ විදියට පවත්වාගෙන යනකොට තමන්ගේ දියුණුවට ව්‍යාපාරිකයාගේ දියුණුවට සෑහෙන ආතහිත උපකාර බැංකුවෙන් ගන්න පුළුවන් වෙනවා. මොකද දැන් උදාහරණයකට ගිණුම හරියකට පවත්වාගෙන යන්නේ නැති වුණොත් එහෙම ගිණුම වැහෙන්නත් පුළුවන්. දැන් ශ්‍රී ලංකා මහා බැංකුවේ උපදෙස් අනුව හැම බැංකුවකටම දීලා තියෙන යම්කිසි ප්‍රමාණයක් චෙක්පත් අගාරු වුණොත් නැත්නම් රිටර්න් වුණොත් ගිණුම වසා දැමීමට පවා කටයුතු කරන්න සිද්ධ වෙනවා බැංකුව වලට. ඒ අයහපත් පවත්වා ගැනීම. නමුත් අයහපත් පවත්වා ගැනීමෙන් මම කියන්නම්කෝ අයහපත් පවත්වා ගැනීමක් වුණොත් එහෙම අමතර චාර්ජස් වලට නැත්නම් අමතර ගාස්තු වලට හේතු වෙනවා. ඊට අමතරව මම කිව්වා වගේ තමන්ගේ ගිණුම වසා දැමීම දක්වා බැංකුකරුවත් එක්ක
අර සම්බන්ධතාවයේ බිඳ වැටීමක් සිද්ධ වෙනවා. එතකොට බැංකුකරුවෙක්ගේ සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්න නම් බැංකුව හොඳට පවත්වාගෙන යන්න නම් අපි මේ බැංකුවේ මොන හරි සේවා ගාස්තු කලට වේලාවට ගෙවීම, ණයක් අරන් තියෙනවා නම් ණය වාරික කලට වේලාවට ගෙවීම, ඒ ණයට අදාළ පොලියක් එහෙම තියෙනවා නම් ඒවා කලට වේලාවට ගෙවීම මේවා ඊට වැදගත් වෙනවා. මොකද මේවා වැදගත් වෙන්නේ ඇත්තටම දැන් අපි බැංකුකරුවෙක් විදියට අපේ ව්‍යාපාරිකයෙකුට ණය වශයෙන් ලබා දෙන්නේ අපේම තැන්පත්කරුවන්ගේ මුදල්. එතකොට බැංකුවට වගකීමක් තියෙනවා අර තැන්පත්කරුවන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ මුදල් ආරක්ෂා කරලා ඒගොල්ලන්ගේ මුදල් වලට අවශ්‍ය පොලි අනුපාතයත් එක්ක ඉල්ලන ඕනෑම අවස්ථාවක ආපසු ගෙවීම. එතකොට ඒ වගකීම නිසා තමයි ඇත්තටම බැංකුව අපි ව්‍යාපාරිකයින්ට ණය දෙනකොට ඒ සොයලා බලලා ඒ ව්‍යාපාරිකයන්ගේ දියුණුවට අවශ්‍ය විදියට ව්‍යාපාරිකයාට උදව් කරලා ඒ ණය මුදල් ලබා දෙන්නේ ඒවා නිතරම සොයා බලන්නේ. ඒවට අවශ්‍ය අඩුපාඩු හොයලා බලලා අවශ්‍ය උපදෙස් ලබලා දීලා ඒ ව්‍යාපාරයේ දියුණුවට බැංකුවත් එකතු වෙලා වැඩ කරන්නේ. මොකද බැංකුවට ලොකු වගකීමක් තියෙනවා අපේම තැන්පත්කරුවන්ගේ මුදල් ණයට දුන්නාට පස්සේ. දැන් අර ඔබතුමා කලින් ඇහුවා වගේ මේකේ වාසි බැලුවොත් මේ හොඳට ගිණුමක් පවත්වාගෙන යෑමේ වාසි බැලුවොත් එහෙම ඇත්තටම මේ වගේ හොඳ සම්බන්ධතාවයක් එක්ක ඉදිරියට යනකොට අඩු සේවා ගාස්තු බැංකුව විසින් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ට්‍රෙස්ට් රේට් එක ණයට දෙන පොලි අනුපාතයේ අඩු පොලි අනුපාතයක් දක්වා ගෙන එන්න පුළුවන්. මොකද ඒ තුලින් බැංකුවට තේරෙනවා නම් මේ ගනුදෙනුකරු කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා ගන්න මුදල කලට වේලාවට ගෙවනවා කියලා බැංකුවේ වියදම් පැත්ත අඩු වෙනවා. එතකොට බැංකුවට පුළුවන් අඩු පොලි අනුපාතයකට ණය දෙන්න. ඒ වගේම බොහෝ වෙලාවට අර ලොකු සිකියුරිටිස් එහෙම නැත්නම් අපි දීපල ඇපයක් වගේ දෙයක් ඉල්ලන්නේ බොහෝ දුරට මේ අර තැන්පත්කරුවාගේ තැන්පත් රැක ගැනීමේ ආරක්ෂාව වෙනුවෙන්. නමුත් බැංකුකරුට කල් යනකොට හිතෙනවා නම් මෙයා ගිණුම හොඳට පවත්වාගෙන යනවා, මෙයා හොඳ ගනුදෙනුකරුවෙක්, මෙයාගෙන් කිසිම රිස්ක් එකක් අපිට නැහැ, මෙයා ගන්න මුදල් කලට වේලාවට ගෙවනවා කියලා වැඩි වැඩියෙන් තැන්පත් දෙන්න ණය ලබා දෙන්න ඉඩ තියෙනවා. ඒ ණයවල අපි අපේක්ෂා කරන සුරැකුම් අඩු මට්ටමකට ගන්න ඉඩ තියෙනවා. එතකොට විශාල සුරැකුම් නැතුව සමහර වෙලාවට හදිස්සි ණය අවශ්‍යතාව වෙනුවෙන් සමහර වෙලාවට සුරැකුමක් නැතුව වුණත් අපි කියන ඒවට TOD ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් කියලා ඒ වගේ කෙටි කාලින ණයක් කෙටි කාලින අරමුදලක් ලබා දෙන්නත් පුළුවන්. මොකද ඒකට ඒ විශ්වාසය ඇති වෙන්න ඕන. ඉතින් හැබැයි ඒක මේ එක පාරට එක රැයින් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා විශ්වාසය ක්‍රමානුකූලව ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා ගිණුම ආරම්භ කරලා ගිණුම ක්‍රමානුකූලව පවත්වාගෙන යා යුතුයි. ඇත්තෙන් මේක තමයි වැදගත්කම. මොකද ඔබතුමාලා දන්නවා දැන් ගොඩක් බැංකු ගනුදෙනුකරුවෙක් ගිණුමක් ආරම්භ කරපු පමණින් ණයක් ලබා දෙන්නේ නැහැ. අද ගිණුම ආරම්භ කරලා හෙට ණය ලබා දෙන්නේ නැහැ. සමහර අය මාස 3ක් මාස 6ක් කාලයක් බලනවා. ඒ ඇත්තට මේ කාලයක් බලන්නේ අර ඔබතුමා ඇහුවා වගේ ඒ ගිණුම හොඳට පවත්වාගෙන යනවාද, මේ පුද්ගලයා කෙබඳු කෙනෙක්ද, මෙයාගේ පැවැත්ම කොහොමද කියලා බලන්න තමයි. එතකොට මාස 3ක් නැත්නම් මාස 6ක් ගිණුම පවත්වාගෙන යාම තුලින් බැංකුකරු අධ්‍යයනය කරනවා ගනුදෙනුකරුගේ කොහොමද මූල්‍ය විනය, කොහොමද එයාගේ ව්‍යාපාරික ස්වභාවය, නැත්නම් එයාගේ අවංකභාවය, ඒ සියල්ල අධ්‍යයනය කරලා ඒ සම්බන්ධතාවය ඇති වෙනවා. එතකොට තමයි අර විදියට ඔබතුමා ඇහුවා වගේ ඒ ගිණුම ආරම්භ කළ පමණින් මේක ලැබෙන්නේ නැත්තේ ඒකයි. එතකොට ඒ විශ්වාසය ගොඩ නැගුණාට පස්සේ බැංකුව කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ණය ලබා දෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ගිණුම ආරම්භ කරපු සැනින් ණය ලබා දෙන්නේ නැහැ කියලාත්. මොකද මේ එක එක අවශ්‍යතා අනුව ස්ටාර්ට්අප්ස් වෙන්න පුළුවන්, නව නිර්මාණ සම්බන්ධ වෙන්න පුළුවන්, වෙන වෙන දේවල් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ගිණුම ආරම්භ කරපු අවස්ථාවෙමත් ණය ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ ගිණුම පටන් ගන්න හැටි සහ ගිණුම හරියට පවත්වාගෙන යන හැටි, එහෙම හරියට ගිණුම පවත්වාගෙන ගියොත් අපිට කරගන්න පුළුවන් දේවල්. හැබැයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, ආයිත් ප්‍රශ්න තමයි දැන් ගිණුමක් නැහැ කියමුකෝ. බැංකුවට යනවා හැබැයි ණයක් ගන්න අදහසක් එක්ක. ණය ගන්න ගියාම මම මුලිනුත් ඇහුවා එතකොට ඉල්ලනවා ඇපයක්. ඔය ඇපේ දෙන්න ගොඩක් කෙනෙක්ට විදිහක් නැහැ. එහෙම දේපොලක් නැහැ. අපි කලින් සංවාදයේදී යම් අදහසක් මතුවුණා අපිට බැයිද බුද්ධියමය දේපල මගේ අදහසම ඇපේට තියලා ණයක් ගන්න. වරක් අයවැය යෝජනාවක් ඉදිරිපත් වුණා. අපි අයවැය ගැන කතා කරලා පටන් ගත්තු නිසාම කීර්තිනාමය ඇපේට තියලා ණයක් ගන්න පුළුවන්කම තියෙනවද? එහෙම ක්‍රම අපේ බැංකු ක්‍රමය තුල තාම හැදිලා නැහැ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒකේ ඇත්ත తත්ත්වය මොකක්ද? සහ වෙනස් විය යුතු නම් ඒ වෙනස් විය යුතු තැන් මොනවද?
ඔව් මම හිතන්නේ දිල්ෂාන් හොඳම කාලීන ප්‍රශ්නයක් වෙන්නේ මේක අපි නිතරම දකින්න තියක් ස්ටාර්ට්අප්ස් කියන කතාව කතා කරනෝනේ ආරම්භක ව්‍යාපාර. මොකද මේ අපි කතා කළොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනස් වෙනවා මේ ස්ටාර්ට්අප්ස් වලින්. අපි ඒ වෙනසක් දැනගන්න ඕනේ. ස්ටාර්ට්අප් එකක් කියන්නේ ඇත්තටම අලුත් අදහසක්. අපි කියනවා නවෝත්පාදනයක් කියලා. මොකද මේ පිළිබඳ සමහරට බැංකුවටත් විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. මොකද ඒක හරි සාධාරණයි අපි දන්නේ නැහැ. මොකද ස්ටාර්ට්අප් එකක් කියන එක ගත්තොත් අපි පරිශ්‍රණ බැලුවොත් 100ක් ගත්තොත් අපි 100කින් 90ක් විතර ෆේල් වෙන chance එක වැඩි. උදාහරණයක් ඔබට මට යෝජනා කරන්න පුළුවන් එකක්. දැන් අපි ගිය සතියේ බැලුම්ගල B පොසිටිව් වැඩසටහනේදී කතා කළා දූරියන් ආශ්‍රිතව විවිධ නිෂ්පාදන කරන තරුණියක් පිළිබඳව. දූරියන් වලින් හදනවා අයිස්ක්‍රීම්, දූරියන් වලින් හදනවා යෝගට්, පේස්ට්‍රි, පීසා, নানা ප්‍රකාර දේවල්. ඊට කලින් අපි තවත් අනාවරණයක් කළා. අපි කියවල පැත්තකින් තියෙන පත්තරේ පාවිච්චි කරලා විවිධ නිර්මාණ කරනවා. කසල දාන බඳුන් හදනවා, පුටු මේස පවා හදනවා, විවිධ නිර්මාණ කරනවා. මේ හැබැයි ආරම්භයේදී මේක වෙළඳපොළට අරන් ගියාම මේක මොකක්ද කියලා තමයි අහන්නේ. නේ ඒක ගැන අනාගතයක් පේන්නේ නැහැ. එහෙම ඒවා තමයි මේ ස්ටාර්ට්අප්ස් කියලා කියන්නේ. ඔව් ඉතින් මේ වගේ වෙලාවක බැංකුවක තියෙන ක්‍රමවේදය අනුව සාමාන්‍ය බැංකුවක වාණිජ්‍ය බැංකුවක මේ වගේ දෙයකට ණයක් ලබා ගැනීම අපහසුයි. මොකද ඒ පුද්ගලයාට නැත්තම් සොරකුමක් කිව්වම මෙතන අයත් වෙනවා අපකරුව වෙන්නත් පුළුවන්. එක්කෝ ණය අපයක් වෙන්න පුළුවන්. එක්කෝ නිශ්චල හෝ චංචල දේපලක් වෙන්න පුළුවන්. වාහනේ වෙන්න පුළුවන්. දැන් සමහර අයට මේ මොනවත් නැහැනේ. එතකොට කරන්න ඕන එක දෙයක් තමයි ඔයාට පුළුවන් නම් ඉස්සෙල්ලා Tamanට කිසියම් ක්‍රමයකින් Tamanගේ පෞද්ගලික ක්‍රමයකින් මුදල් හොයාගන්න පුළුවන් එකක්. හැබැයි ඒක පොඩියට පටන් ගන්න කියලා මම කියන්නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් ඔඩෙල් කියන එක ඔටාර මහත්මිය පටන් අරන් තියෙන්නේ කායකේ ඩිකියේ. නමුත් අද මේ තත්ත්වයට ආවේ. නමුත් ඒ වෙලේ කවුරුවත් ආවේ නැහැ මේ සංකල්ප වලට. නමුත් ඔයාට එහෙම පටන් ගන්න පුළුවන් නම් හැබැයි ඊක සමග ඊට පස්සේ මට පුළුවන් කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙක්ගෙන් පටන් ගන්න. අරගෙන මට පුළුවන් නම් මගේ හිස්ටරි එක හදාගන්න. මේ තුමා කිව්වා කැරක්ටර් කියන එක තමයි බලන්න කියලා. කැරක්ටර් ඒ කියන්නේ බලනවා ඕන කෙනෙක් ගමේ බලන්නේ කැරක්ටර් උනේ බලන්නේ යාගේ මොකක්ද? ඕ ඒක තමයි හොඳම දේ. එතකොට බැංකුවකින් බලන නම් මේක හදා ගන්න ඕනේ. මේ චරිතයක් වගේ දෙයක් ව්‍යාපාරයට අදාළව. ඉතින් මේ කීර්තිනාමය හදා ගැනීමේදී එකක් තමයි ඒක. හැබැයි දැන් බුද්ධිම දේපලක් අපිට තියෙනවා නම් එක්ක පේටන්ට් එකක් නැති වෙන්නත් පුළුවන්. සම වෙන්න ඔය කැරක්ටර් හදා ගැනීමේදී තමයි ආයිත් බැංකුව ගිණුම වැදගත් වෙන්නේ නේ. දැන් ඒතර බැංකුව ගිණුම හරහා චරිතය කියාපානවනේ. මොහුගේ ගනුදෙනු විලාශය කොයි වගේද කියලා. මම හරිද ජයතිලක මහත්මයා? ඔබතුමාගේ පැහැදිලි කිරීම මේ බුද්ධිමය දේපල වලට ආවා. ඔව්. ඒතකොට දැන් මේ කැරක්ටුවක් මට හොඳ කැරක්ටුවක් ඇති. හැබැයි බැංකුව දන්නේ නැහැ මගේ කැරක්ටුව. හැබැයි මගේ වැඩේ අලුත්. බැංකුවට විශ්වාසයකුත් නැති වෙන්න පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක් ලංකාවේ. මොකද අපිට රිස්ක් එක අවොයිඩ් කරන જાතියක්නේ අපි වෙලා තියෙන්නේ එදා ඉඳන්. අපි ඒකනේ මේ පස්සේ ඉන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ නිසා එකක් තමයි කරන්න පුළුවන්. එයාට try කරන්න පුළුවන් පටන් ගන්න කිසියම් විදිහකින්. ඒක ගත්තොත් පුළුවන් එයාට හිතන්න කස්ටමර්ස්ලා දෙන්නෙකුට මම මේ මාසේ වික්කනම් මට දැන් මම බැංකුවත් එක්කත් ගමන පටන් ගන්න ඕනේ මේ වෙලේ. ඒක අවස්ථාවක්. ඒතකොට බැංකුවේ කළමනාකරතුමා දන්නවා මේ පුද්ගලයා ගැන. මෙයා දැන් මෙහෙම දෙයක් කරලා තියෙනවා. එතකොට එයාට පෙන්වන්න පුළුවන් අපි නෝ කෑෂ් ෆ්ලෝ එක කියලා. කෑෂ් ෆ්ලෝ එක කියලා කියන්නේ මුදල් ලැබෙන හැටි අපිට. මෙච්චර සේල්ස් තිබුණා. ඉතින් මම දකින්න දෙයක් තමයි අපේ නමුත් මේ බැංකුවල මම යෝජනාවක් කරන්නේ මේ කෑෂ් ෆ්ලෝ එක බලලා සමහරලාට ලෝන් එක දෙන්න try කරන එක හරියටම හරි. හැබැයි කෑෂ් ෆ්ලෝ එකේ තියෙන potential කියලා එකක්. ඒ ව්‍යාපාරයත් එක්ක බලලා. අන්න මේක predictive analytics එකක් කියලා අපිට කරගන්න පුළුවන්. අපි කියනවා තව අවුරුද්දකින් දෙකකින් මේක පුරෝකථනයක් කරන්න පුළුවන්. අන්නේ හැකියාව බැංකු ක්‍රමේ තියෙනවා. අපි දැන් කතා කරනවා නවීනතම විෂය ක්ෂේත්‍රයක් විදියට analytics කියලා. ව්‍යාපාර විශ්ලේෂ කියලා සිංහලෙන් අපි කියන්නේ. එතනින් පුළුවන් තා අවුරුදු දෙක තුනකින් මේක මොන අතරද යන්නේ කියලා ප්‍රෙඩික්ට් කරන්න සමහරට ෆෝකාස් කරන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක. ඉතින් එහෙම ක්‍රමවේදයකුත් මම හිතන්නේ බැංකු වල ඉදිරියේදී හඳුන්වා දේවි මේ IT තාක්ෂණය ඩිජිටලයිසේෂන් එක්ක. එහෙම ප්‍රෙඩික්ෂන් එකකට වෙන්න බැයිද අර අපි අර ඊයේ කතා කරා කියලා කිව්වේ මේ නෙල්ලි කෝලා ප්‍රොඩක්ට් එක අරන් ආපු මා ප්‍රොඩක්ට්ස් ආයතනයේ සභාපතිවරයා ගැන එතුමාගෙන් ඉල්ලුවේ අර අධ්‍යාපන ඇමතුමාගෙන් සහතිකයක් කොච්චරක් ගන්නවද කියලා ප්‍රොඩක්ට් එක කළාට පස්සේ හැබැයි ඒ වගේ සහතිකයක් දෙන්න බෑනේ. මේ වගේ ප්‍රෙඩික්ෂන් එකක් කොහොමද අපි? එතකොට හොඳම අවස්ථාව මේක තමයි. එතකොට මෙතෙන්දි තමයි මම හිතන්නේ බැංකුවකට මෙයාට සහයෝගය දක්වන්න පුළුවන්. මම මුලදීත් කියව පරිදි වෙනත් කට්ටිය ඉන්නවා මේවට සල්ලි දාන්න කැමති. එතකොට මේක හොඳ අවස්ථාවක්. මම ඊළඟ අවස්ථාවේ කියන්නම් මේ කිසියම් වෙබ්සයිට්ස් කිහිපයක්. මෙතන අපිට බලන්න පුළුවන් ලංකාවේ ඉන්නවා අර දේවදූත ආයෝජකයෝ. ඉතින් ඒගොල්ලන්ට අපිට පුළුවන් අපේ අදහස දාන්න. හැබැයි මේකේ තියෙන කරන විදියවත් තියෙන අපි කියන වෙල්ද රහසවත් හදන විදියවත් දාන්නේ නැහැ. නමුත් මගේ අදහස කියන්න පුළුවන් කාටවත් කොපි කරන්න බැරි විදිහට වෙබ්සයිට් එකේ දාන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ්සයිට්ස් තියෙන්න පුළුවන් අපිට විශ්වාස කරන්න බැරි ඒවා. හැබැයි එතන තියෙනවා සක්සස් ස්ටෝරිස් ඒ වෙබ්සයිට් එකට ගියාම. එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මෙන්න මේ කම්පැනි එකේ දා මෙතනilla මෙතන දිනුනේ මේ විදිහට. ඔබට අදහස දාන්න පුළුවන් නම් ඒක ටයිප් කරලා. එතකොට ඒගොල්ලෝ කැමති නම් ඒගොල්ලෝ බලනවා මේ අදහස කොච්චර දුරට සාර්ථක වේවිද කියලා.
එහෙම අවස්ථාවක ඒගොල්ලන්ට පුළුවන් ඕනනම් බැංකුවෙක් කතා කරලා ඒගොල්ලන්ට බැංකුවට අපකරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ සල්ලි දානවා. අපි ඒක තමයි කියන්නේ දේවදූත ආයෝජක කියලා. ඒගොල්ලෝ ව්‍යාපාර කරලා ඒගොල්ලන්ට සල්ලි තියෙන ඕන තරම්. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති අර අලුත් දෙයක් කරන්න ඒ වගේ අදහසක්. ඉතින් ඒ කණ්ඩායම් තියෙනවා. ඒක. අනිත් එක තමයි බැංකුවත් එක්ක කතා කරලාම අපිට පුළුවන් account එකක් හදන්න. හැබැයි ඒක අපි කීප දෙනෙක් එකතු වෙනවා. අපි කියනවා පොකුරු ෆයිනෑන්ස් කියලා. ක්ලස්ටර් එකක් විදියට. අපි කියනවා මේ පොකුරක් විදිහට මම යාළුවෝ කීප දෙනෙක් හොයාගෙන බැංකුවට ගිහිල්ලා සල්ලිත් දානවා ටිකක්. දැන් බැංකුවක අපි කොහොමත් ව්‍යාපාර ණයක් ගන්න ගියොත් මම හිතන්නේ 75යි දෙන්නේ. මේ තුමා මම හිතන්නේ මාත් එක්ක එකඟ වෙයි. 100 ඒ කියන්නේ අපි බැලුවොත් මම දාන්න ඕනේ 125ක් හරි 110ක් හරි. ඒ කියන්නේ සල්ලි මූලධනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මට සම්පූර්ණයෙන් 100%ක් ණය දෙන්නේ නැහැ බැංකුවේ. ඒක එහෙමද නියෝජ්‍ය මහා කළමනාකාරතුමනි නැත්නම් 100%ක් ණය දෙන අවස්ථාවක් තියෙනවද? 100%ක් ණය දෙන අවස්ථාව පවා සලකා බලන්න පුළුවන්. අර වගේ ස්ටාර්ට්අප් නැත්නම් නව නිර්මාණයක් ගෙනාපු වෙලාවක ඒක 100%ක්ම නෙමෙයි. නමුත් ඒ අවස්ථාවේ බැංකුවත් සමග සම්බන්ධතාව ඇති කරගෙන ගිණුමක් ආරම්භ කරලා තමන්ගේ ව්‍යාපෘතිය බැංකුවට ඉදිරිපත් කරලා ඒ යන ගමන තුල 75ක් 60ක් 75ක් කියලා සීමා නොවි බැංකුව අවශ්‍යතාවය බලලා උපකාර කරන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක ඉදිරියට ගෙනියන්න. හැබැයි එතනදී ආයෙත් අවශ්‍ය වෙන්නේ කැරට්ටුව. නෑ ඇත්තටම එතනදී අර අපි කියනවා දැන් මෙතුමා කිව්වා වගේ දැන් එතන ඉදිරියේ කොහොමද කෑෂ් ෆ්ලෝ එක ප්‍රෙඩික්ටිව් කෑෂ් ෆ්ලෝ එක ගන්න කියන එක ඇත්තටම එතෙන්දී අපි ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් කියන දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ නව නිර්මාණයක් ගේනකොට ඒ නව නිර්මාණෙත් එක්ක ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ ඇත්තටම ෆියුචර් කෑෂ් ෆ්ලෝ එක තියෙනවා. අනාගත මුදල් ප්‍රවාහය තියෙනවා. එතකොට ඒක හදන්න බැංකුව පවා උදව් කරනවා ඒගොල්ලන්ට. ඇත්තටම මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් තනියෙන් හදාගන්න බැරි අවස්ථාවල බැංකුව උදව් කරනවා. එතකොට ඒකෙදී අවුරුදු 5ක පමණ අනාගත කාලයට ඒ මුදල් ප්‍රවාහය පුරෝකතනය කරලා ඒක කොහොමද ලබා ගන්නේ, තමන්ගේ සේල්ස් කොහොමද වැඩි කරගන්නේ, සේල්ස් 15 මට්ටමින් පටන් අරගෙන ඉදිරි වසර 4-5 තුල කොහොමද වැඩි කරගන්නේ, ඒ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ තියෙනවා ඇත්තටම. එතකොට ඒ වගේ සාර්ථක ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් බේස් කරගෙන බැංකුව ඉදිරියට යන අවස්ථා තියෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීමේ ඉතුරු ටිකට මම අවස්ථාව දෙනවා. එතකොට මේක අවස්ථාවක්. එතකොට මට විකල්ප තියෙනවා. හැබැයි මම විකල්ප පාවිච්චි කරන්න ඕනේ බැංකුවත් එක්ක ඉඳලා. ඒ කියන්නේ සමහර බැංකුවේ මට මුලදී සල්ලි හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් ලෝන් එක. හැබැයි බැංකුවට ඒ තහවුරුව කැරට්ටු හදාගන්න පුළුවන් නම් බැංකුවත මොකද බැංකුවේ කළමනාකරු වෙන්න පුළුවන්. එක්ක පාරිභෝගික නිලධාරියෙක් ඉන්න වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. මම දන්නේ ගොඩක් බ්‍රාන්චස් වල අපි කතා කරන්නේ ශාඛා කළමනාකාරතුමාලා හොඳට දන්නවා කස්ටමර්ස්ලා ගැන. ඒ කියන්නේ හොඳ අපි කියනවා මේක අල රිලේෂන්ෂිප් මාකටිං කියලා. සම්බන්ධතා අලෙවිකරණය. ඉතින් සමහර මේ ගනුදෙනු කරුවන්ගේ මලගෙවල් වල මගුල් ගෙවල් වල පවා මේ කළමනාකාරතුමාලා යනවා ඉතින්. ඒ කියන්නේ හොඳ රිලේෂන්ෂිප් මාකටිං කියන එක තියෙනවා. හැබැයි මම කියන්නේ මෙන්න මේක හදාගන්න පුළුවන් නම් ස්ටාර්ට්අප් එකකට උනත් මම හිතන්නේ බැංකුවක් අදිමදි කරන එකක් නෑ. හැබැයි ඒක හැබැයි අපේ කළමනාකාරතුමාලාට තේරලා තියෙන්න ඕනේ මේක මෙහෙම දෙයක් කියලා. ඒ කියන්නේ අර අන්නේ අපේ ගොඩක් කලකට අපි දෙයක් විස්තර කරන්නේ නෑනේ. අපේත් ගන්දුන කරන ප්‍රශ්නයක් තියෙනවා. මම ගැන මම හරියට කියන්නේ නෑ. ওই ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ දෙපාර්ශ්වයෙන්ම අපිට කිසියම් විදියකට එකඟතාවයකට එන්න පුළුවන් නම් මේක අපිට වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ වගේම අර මම කියපු දේවදූත ආයෝජකයෝ ඉන්නවා. ඊට අමතරව අපි කියනවා මේ වෙන්චර් කැපිටලිස්ට්ලා කියලා. නැත්නම් අපි කියනවා ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සමාගම් කියලා. ඉතින් ලංකාවෙත් මේ වගේ කිහිපයක් තියෙනවා. නමුත් පසුගිය වැඩසටහනේ අපේ හේමින්ද කතා කළා. හේමින්ද කිව්වේ මේ ලංකාවේ මේ පුල් බිස්නස් මොඩල් එක නැහැ කියලා වෙන්චර් කැපිටලිස්ට්ලාගේ. ඒක ඇත්ත. මොකද ලංකාවේ ටැක්ස් ඇතුළුව වෙනත් ක්‍රම නිසා ලංකාවේ කම්පැනි එකක් රෙජිස්ටර් කරලා ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රයිවට් ලිමිටඩ් ලයබිලිටි නෙමෙයි. මම හිතන්නේ ප්‍රයිවට් ලිමිටඩ් මොකක් හරි ඊට වඩා වෙනස් වෙච්ච බිස්නස් ෆෝම් එකක් තමයි. ඉතින් ටැක්ස් ප්‍රශ්නයක් නිසා ලංකාවේ නැහැ. හැබැයි වෙන රටවල් වල තියෙනවා මේක. නමුත් අපිට පුළුවන් මේ අදහස මේ වෙබ්සයිට් එකෙන් වෙන රට කෙනෙකුටත් දාන්න. හැබැයි මම කියන්නේ කරන විදිහ නෙමෙයි. බුද්ධිම දීපලේ තියෙන අදහස නෙමෙයි දෙන්නේ. නමුත් අර ආයෝජක ආකර්ෂණය කරගන්න ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් බැංකුවේ සහයෝගය ගන්න. මෙතුමා පැවසු පරිදි කෑෂ් ෆ්ලෝ එක වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රෙඩික්ෂන් එකක් කරගන්න බැංකුවේ නිලධාරියෙක් අපිට උදව් කරන වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලට පුළුවන් නම් ගිහිල්ලා කියන්න මගේ මෙහෙම එකක් තමයි තියෙන්නේ. හැබැයි මම දන්නවා මට මේක ගන්න බෑ. හැබැයි මට මේකට උදව් කරන්න. මම හිතන්නේ බැංකුව කවදාවත් ඒකට පැකිලෙන එකක් නෑ. මොකද බැංකුව දන්නවා මෙයා අපේ ක්ලයන්ට් කෙනෙක් වෙනවා. මේ බිස්නස් එක සාර්ථක වුණොත් අපේ හොඳම ගනුදෙනු කරුවෙක් වේවි කියන එක. මම හිතන්නේ අපේ බැංකු නිලධාරීන් කළමනාකරුවන් කවදාවත් ඒ සුබවාදී චින්තනයෙන් මිදිලා නෑ. ඒ චින්තනේ ඉන්නවා. හැබැයි මේක අපේ අනවබෝධය
ඒ වගේම අපේ දැනුවත් වීම අඩුකම තමයි පාරිභෝගික ගනුදෙනුකරුවෙක් විදිහට තියෙන්නේ කියලා මගේ තියෙන තව විශ්වාසය. ඒ කියන්නේ සමහර විට අපිට අපිව තමයි වෙනස් කරගන්න සිදු වෙන්නේ. ඔබතුමා පොරොන්දුවක් වෙලා තියෙනවා වෙබ්සයිට්ස් ටිකේ නම් කියනවා කියලා අපි ඒක ඉස්සරහට කියමු. ඒ අතරේ මම ආයෙත් නියෝජ්‍ය මහා කළමනාකාරතුමා ළඟට එන්නේ. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ බැංකුවත් එක්ක ගනුදෙනුව කිව්වම එකක් මුදල් තැන්පත් කිරීම, දෙවෙනි එක ණය ගැනීම. ඔයිට වඩා ඕනනම් වාහනයට ලීස් එකක් අරගන්න එක, රත්තරන් බඩුවක් උකස් තියෙන එක තමයි කියලා. හැබැයි එතනින් එහාට ගිය සේවාවන් ටිකක් ව්‍යවසායකයෙක් වෙනුවෙන් බැංකුව විසින් සපයනව නේද? ඇත්තටම ව්‍යවසායකයාට ඔබතුමා කිව්වා වගේ අපි ණය සැපීමෙන් නතර වෙන්නේ ඒ ෆැසිලිටිස් දැන් අපි සාර්ථක ව්‍යාපාර සැලසුමක් අනුව ආරම්භක ණය ලබා දුන්නට පස්සේ ඒ ව්‍යාපාරයේ අවසාන සාර්ථකත්වයක් දක්වා ඒ සමගම ඉන්නවා. නමුත් එක ණයකින් සමහර වෙලාවට එයාට එතනින් සීමා වෙන්න බැරි වෙනවා. මොකද ඉදිරියේ ව්‍යාපාර වර්ධනයත් එක්ක තව ණය පහසුකම් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට එයාගේ ව්‍යාපාරය කඩා වැටෙන අවස්ථාවක එයාට අවශ්‍ය උපදේශක සේවා අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් එයාගේ වෙළඳපොළ පුළුල් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට බැංකුවේ උපදෙස් අවශ්‍ය වෙනවා. එතකොට එතුමාගේ ඒ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරය දියුණු වීමත් සමග වෙන ආයෝජන මාර්ග පිළිබඳ අදහස් ඕන වෙනවා. ඉතින් ඇත්තටම මේ ව්‍යාපාරික උපදෙස් ලබා දීම කොටින්ම කිව්වොත් අපි ව්‍යාපාරයකට මම ණය මුදලක් ලබා ගත්තට පස්සේ මමනේ ඒ මගේ ව්‍යාපාරය ගැන හොයලා බලන්නේ. නමුත් මේ බැංකුවක් එක්ක යන ගමනේදී බැංකුවත් මගේ ව්‍යාපාරය ගැන හොයලා බලනවා. ඒකම ඇතිනේ. මොකද මම තනියෙන් ව්‍යාපාරය ගැන හොයලා බලනවා, ව්‍යාපාරේ දියුණුව හොයනවට වඩා තව කෙනෙක් ඉන්නවා බැංකුවේ මේ ව්‍යාපාරය ගැන හොයලා බලන්න. එතකොට ඒ තුලින් නොදැනුවත්වම පාර්ශව දෙකක් මගේ ව්‍යාපාරය ගැන හොයලා බලනවා. මගේ ව්‍යාපාරයේ දියුණුව ගැන කටයුතු කරනවා. ව්යාපාරය පහළට යන අවස්ථාවල අත දෙන්න ඉන්නවා. ව්යාපාරයේ අතිරික්ත මුදල් උපයන වෙලාවක ඒ මුදල් ආයෝජනය කරන්න මට මාර්ග කියලා දෙනවා. ඉතින් ඒ වගේ බැංකුවත් සමග යන ගමනේදී මම හිතන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය සියලුම ව්යාපාරික උපදෙස්, ආයෝජන මාර්ග, අතහිත දීම්, අමතර ණය ලබා දීම් වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. මේ අතහිත දීම් අපිට අපේ කරගන්න පුළුවන් කොහොමද? ණයක් කරදරයක් නැතුව ගන්න කොහොමද? අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. හැබැයි මම ඊට කලින් ඔබෙන් අවසර ඉල්ලනවා නැවත කෙටි විරාමයකට. මේ විරාමයට යන්න කලිනුත් මම මතක් කරන්නේ ඔබට පුළුවන් අපි වහනවා වගේම බලන්න එන්න බැලුම්ගල Facebook පිටුවට හෝ බැලුම්ගල YouTube channel එකට. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික්‍රෙදි පිළි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම Tamanගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවම ලියකියවිලි, ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්, කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා, ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාතද ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. BOC Export Circle ලංකා බැංකුවෙන්. ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා අපි මේ කතා කරන්නේ. දැන් එහෙම ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා අපි දරන තවත් උත්සාහයක් තමයි ව්‍යවසාය අවස්ථා ඔබට පෙන්වා දීම. ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩමුළු මාලාවක් වෙනම සංවිධානය කරනවා. අපේ මීළඟ ඔන්ලයින් වැඩමුළුවට දැන් දින නියම වෙලා තියෙන්නේ. ලබන 27 වෙනිදා ඒ වැඩමුළුව පැවැත්වෙනවා. තව සීමිත ආසන ගාණක් ඉතුරුයි. ඔබට පුළුවන් ඒ සඳහා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි ගාස්තුවක් තියෙනවා. රුපියල් 2000ක පුංචි මුදලක් තමයි ඔබ මුලින් ආයෝජනය කළ යුත්තේ. හැබැයි ඒ ආයෝජනයට ඉතා ඉහළ ප්‍රතිලාභ හිමි, ඒක අපි සහතික වෙනවා. මෙවර අපි ඔබට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ අගය එකතු කළ බයිට් වර්ග නිෂ්පාදනයෙන් කොහොමද රට අල්ලන්නේ, ලෝකෙ අල්ලන්නේ කියලා, සහ ෂණික ආහාර, කෙටි ආහාර කල් තබාගත හැකි පරිදි අගය එකතු කරමින් කොහොමද නිෂ්පාදනය කරන්න කියලා අපි කියා දෙන්න සූදානමින් ඉන්නවා. මේ වැඩමුළුව ගැන ඔබට තව තොරතුරු අවශ්‍ය නම් හෝ මේ වැඩමුළුවට ලියාපදිංචි වෙන්න ඔබ කැමති නම් ඉක්මන් කරන්න. ඔබ කළ යුත්තේ මම මේ කියන අංකයට WhatsApp පණිවිඩයක් එවන එක 077 29 30 714. මම ආයිත් අංකය කියන්නම්. ඔබ අපිව බලනවා නම් බැලුම්ගල Facebook පිටුව හෝ YouTube channel එකේ තිරය මත මේ අංකය දිස්වේවි. 077 29 30 714. දැන් එහෙම අපි පෙන්වා දෙන ව්‍යවසාය අවස්ථාවක් හෝ පාවිච්චි කරමින් ඔබ ව්‍යවසායකයෙක් විදිහට පටන් ගන්නවා නම් නියෝජ්‍ය මහා කළමනාකාරතුමනි, බැංකුවත් එක්ක සුමට ගනුදෙනුව අපි මුලින්දම පටන් ගන්න එපයි. එතකොට තමයි අපිට පස්සේ ලොකු ණයකට හරි යන්න පුළුවන්. කොහොමද ඒ මුලින්දම පටන් ගන්න? බැංකුවක අපි මුලින්ම කතා කළා ඇත්තටම කොහොමද Tamanට සුදුසු බැංකුවක් තෝරගන්නේ කියලා.
ඒකෙදි මම තව කරුණු ටිකක් එකතු කරන්න කැමතියි. මම මුලින්ම කිව්වා ලංකාවේ අවසරලත් වාණිජ්‍ය බැංකු 24ක් තියෙනවා. ඉතින් මේ වාණිජ්‍ය බැංකුවක් තෝරගන්නේ කොහොමද කියලා. එතකොට ලෝකේ පුරාම ව්‍යාපාරිකයෝ Tamanට අවශ්‍ය බැංකුව Taman ව්‍යාපාරිකයක් පටන් අරගෙන ඉදිරියට යනකොට Tamanට අවශ්‍ය බැංකුව තෝරගන්න නිර්ණායක තියෙනවා. එකක් තමයි අපි කියනවා security කියලා. එහෙම නැත්නම් ආරක්ෂාව. Tamanගේ තැම්පතුවට වේවා Taman ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනකොට ඒ අදාළ ව්‍යාපාරයේ අවශ්‍ය සියලුම පහසුකම් සඳහා වෙන්න පුළුවන් ආරක්ෂාව. එතකොට මේ හොඳම ආරක්ෂිත බැංකුව මොකක්ද? දැන් ඔබතුමා කලිනුත් කතා කරනකොට කිව්වා බැංකුව වලට අමතරව වෙන ආයතන තියෙනවා, ලියාපදිංචි නොවෙච්ච නැත්නම් මේ වගේ අවසර නොලත් ආයතන තුන. ඒ අතරට ජනතාව පුරුදු වෙලා ඉන්නවා. විවිධ නම් වලින් තැම්පත් ගන්නවා. හැබැයි තැම්පත් කියලා කියන්නේ විවිධ නම් වලින් ණය දෙනවා. හැබැයි ණය කියලා කියන්නේ නැහැ. අන්න ඒ වගේ වට යනකොට අර මම මෙතන කියපු security එහෙම නැත්නම් ආරක්ෂාව කියන එක ප්‍රමුඛ වෙනවා. මොකද අපි හොඳ බැංකුවක් තෝරා ගැනීමේදී තමන්ගේ මුදලට තමන් ඉදිරියට කරගෙන යන ව්‍යාපාරයේ අතරමැද කඩා නොවැටෙන්න අත දීගෙන ඉදිරියට යන්න ඒ ආරක්ෂක බැංකුවක් තෝරා ගන්න ඕනේ. ඉතින් ඒ ආරක්ෂාව කියන එක ප්‍රමුඛ තැන. දැන් ලංකා බැංකුව ගත්තොත් මම උදාහරණයකට අරගෙන කියන්නම් අපේ ආරක්ෂාව මොකක්ද කියලා. ලංකා බැංකුවේ වත්කම් ගත්තොත් මේ වෙනකොට ට්‍රිලියන 3.3ක් ඉක්ම වූ වත්කම් තියෙනවා. රුපියල් ට්‍රිලියන 3.3ක්. ඉතින් ට්‍රිලියනයක් කියන්නේ ඔබතුමා දන්නවා බිලියන 1000ක්. බිලියනයක් කියන්නේ මිලියන 1000ක්. එතකොට මොනතරම් විශාල වත්කම් තියෙන. එතකොට අපේ බැංකුවට වත්කම් තියෙනවා කියන්නේ අපි සුරක්ෂිතයි කියන එක. ව්‍යාපාරිකයෙක් විදියට. එතකොට අපේ තැම්පතු අපේ ගනුදෙනුකාර බවතුන් අපි ළඟ තැම්පත් කරලා තියෙනවා මේ වෙනකොට ට්‍රිලියන 2.6කට අධික වූ තැම්පතු මුදලක්. ඒ කියන්නේ බිලියන කලින් කිව්වා වගේම එතකොට ට්‍රිලියන 2.6ක් ඉක්ම වූ තැම්පතු අපි ළඟ තියෙනවා. බිලියන 2600ක් විතර. 600ක් බිලියන වලින් ගන්නවා නම්. එතකොට අපි ණය දැන් ව්‍යාපාරිකින්ට වැදගත් වෙන්නේ ණයනේ. ව්‍යාපාරිකින්ට ණය විදියට අපි මේ වෙනකොට දීලා තියෙනවා ට්‍රිලියන 2.3 ඉක්ම වූ ප්‍රමාණයක්. මොකද දැන් මේ අංක 3 මම කිව්වේ මොකද මේ අංක 3 කියවෙනකොටම දැන් ව්‍යාපාරිකයින්ට පුද්ගලයින්ට ණය විදියටම ට්‍රිලියන 2.3ක් දීලා තියෙනවා කියනකොට ඒකම මම හිතන්නේ ඇති මේ සිකියුරිටි ආරක්ෂාව ගැන බලන්න. එතකොට ඊගාව කරුණක් තමයි අපි ඔබතුමාලා හැමෝම ඒ ගැන උනන්දු ඇති මේ සේවා ගාස්තු වගේ දේවල්, පොලි අනුපාත වගේ දේවල් කොහොමද කියලා. එතකොට තමන්ගේ බැංකුව තෝරා ගැනීමේදී මේ සියලුම තොරතුරු වෙබ්සයිට් වල ඒ මාධ්‍යවල තියෙනවා. ඒ වයින් කම්පැරිසන් එකක් කරන්න පුළුවන්. එතකොට අඩු සේවා ගාස්තු, අඩු පොලි අනුපාත, තැන්පතු වලට පොලි අනුපාත කොහොමද අපි හොඳ බැංකුවක් තෝරා ගැනීමේදී තෝරගන්නේ කියලා. ඒ වගේම තමයි අපි කියනවා ease of access නැත්නම් මේ බැංකුවට ළඟාවීමේ පහසුකම බැංකුව මොනතරම් දුරකට තියෙනවද. දැන් අර අපි කලින් කතා කළා වගේ බැංකු නොවන වෙනත් ආයතනයක් ගත්තොත් සමහරට එක පුද්ගලයා එක ආයතනයයි දෙකයි තියෙන්නේ. නමුත් බැංකුවක් ගත්තොත් ලංකා බැංකුව උදාහරණයට ගත්තොත් අපිට ලංකාව පුරා විහිදුණු ශාඛා ජාලයක් තියෙනවා. මේ වෙනකොට ශාඛා 646කට අධික වූ ශාඛා ජාලයක්. ඒ නිසා ලංකාවේ කොහේ ගියත් ඔබේ බැංකුව ලංකා බැංකුව නම් ලංකා බැංකුව ඔබ ළඟ ඉන්නවා. එතකොට ඒ ඔක්කොම ජාලගත කරලා තියෙන. එතකොට ඕනෑම ශාඛාවකින් තැන්පත් කිරීම, ඕනෑම ශාඛාවකින් මුදල් ආපසු ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව මැෂින්ස් තියෙනවා අපි 1350ක් විතර මුදල් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීමට තියෙන මැෂින්ස්. එතකොට අපේ ශාඛා 640 ගානෙන් විශාල ප්‍රමාණයක් වූ ශාඛාවල අපි ස්මාර්ට් ෂෝන්ස් කියලා තියෙනවා. මේ ස්මාර්ට් ෂෝන් එකක මැෂින් තමයි තියෙන්නේ. එතකොට ශාඛාවට අමතරව එළියෙන් ප්‍රවේශ වීමට හැකි වෙනම කලාපයක් තියෙනවා මැෂින් වල. එතකොට මේවා පැය 24ම විවෘතයි. එතකොට බැංකුව වහලා තිබ්බත් මේ යන්ත්‍රෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මේක තමයි අපි කියන්නේ අර ඇක්සස් කිරීමේ පහසුව මේ බැංකුව සමග ගනුදෙනු කිරීමේ පහසුව මේ ව්‍යාපාරිකයින්ට ඇති වෙනවා. මොකද ඉස්සර ඔබතුමා දන්නවා ඉස්සර ව්‍යාපාරිකයෙකුට හවස 1:00 වෙනකොට බැංකුව වහනවා ඉරිදා සෙනසුරාදා පොයි දවසේ වගේ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ පහසුකම් තියෙනකොට එහෙම නෙමෙයි දවසේ පැය 24ම ඉරිදා සෙනසුරාදා එතකොට දවස් 365ම ගනුදෙනු කිරීම. ඒ කියන්නේ මුදල් තැන්පත් කිරීම. ඊට අමතරව අපි බලන්න ඕනේ දැන් ඒ channels වලට අමතරව online channels තියෙනවා. එතකොට මේ බැංකුවල තියෙන online channels ගැන හොයලා බලන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට mobile device වලින් ඒ කියන්නේ කම්පියුටරින් වෙන්න පුළුවන්, ටැබ්ලට් එකකින් වෙන්න පුළුවන්, මොබයිල් ෆෝන් එකකින් වෙන්න පුළුවන්. Taman කැමති තැනක ඉඳගෙන කැමති වෙලාවක
බිල් වගේ දේවල් පේ කරන්න පුළුවන්ද, මුදල් හුවමාරු කරන්න පුළුවන්ද, තමන් වෙන ගිණුමක ඉඳලා තවත් ගිණුමකට මුදල් දාන්න පුළුවන්ද, තමන්ගේ පේමන්ට්ස් කොහෙට හරි කරන්න තියෙන පේමන්ට්ස් කරන්න පුළුවන්, මේ ෆැසිලිටිස් දීලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ කාරණා ටික හොයලා බලලා තමයි තමන්ට සුදුසු බැංකුව තෝරගන්න ඕනේ. එතකොට තමන් දන්නවා තමන්ට ඕන තැනක ගියොත් ඇක්සස් තියෙනවා, ඕන තැනක ශාඛාවක් තියෙනවා, මේ වගේ ඔන්ලයින් පහසුකම් තියෙනවා, සුරක්ෂිතභාවය තියෙනවා, බැංකුව ශක්තිමත්. ඇත්තටම ඔබතුමාලා දැකලා ඇති දැන් මේ කතිකාචාර්යවරයෙක් විදිහට මෙතුමා දැකලා ඇති ලෝකේ මේ සුරක්ෂිතතාවයේ බැංකුවල ස්ට්‍රෙන්ත් එක කියනකොට බැංකින් සිටිස් තියෙනවා. දැන් හොංකොං වල බැංකින් සිටි එක වෙනයි. සිංගප්පූර් වල, ඇමරිකාවේ ගත්තොත් බැංකින් සිටි එක. එකකට එකක් බැංකු හයි රයිස් බිල්ඩින් හදනවා. මොකද තමන්ගේ ශක්තිය පෙන්වන්න. මොකද ඒක තමයි ව්‍යාපාරිකයින්ට තියෙන විශ්වාසය. මොකද ව්‍යාපාරිකයා දන්නවා තමන්ට ශක්තියක් වෙන්න නම් බැංකුව ශක්තිමත් වෙන්න ඕන කියලා. ඒ නිසා බැංකුව ඒ වගේ ශක්තිය ලෝකේ අනිත් රටවල් වල පෙන්වලා තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට බැංකුවක් තෝරගන්න ඕන. ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්නය අහුවා. මම හිතන්නේ ප්‍රශ්නෙට අමතරව මම මේ ගොඩක් දේවල් කිව්වා. ප්‍රශ්නය අහුවා ව්‍යාපාරිකයෙක් කොහොමද ගිණුම හොඳින් පවත්වාගෙන යන්නේ. පස්සේ කාලේ ණයක් ගන්න බලාපොරොත්තුව තියෙනවා. එතකොට ඒ ණය ගන්න හිතන අවස්ථාවේ කරදර වෙන්නේ නැතුව කලින් ඉඳන් ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි ඔබතුමා අහපු ප්‍රධාන ප්‍රශ්නේ. ඇත්තටම ඒකේ ඉස්සෙල්ලා කොටසේ එක ටිකක් කියවුණා. මොකද බැංකු ගිණුමක් මනා ලෙස පවත්වාගෙන යාම ඒකේ මූල අංක 1. මොකද අනාගතයේ ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් බැංකු ගිණුම හොඳින් පවත්වාගෙන යාම තමයි අංක 1. එතකොට තමන් හොඳට බැංකු ගිණුම පවත්වාගෙන ගිහිල්ලා බැංකුකරු ගනුදෙනුකරු අතර සම්බන්ධතාවය හොඳට ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දෙවනි කාරණේ විදිහට මම කියන්න කැමතියි ඇත්තටම දැන් ඔය ඩොකියුමන්ට්ස් ගැන කිව්වා, ඊට අමතරව සිකියුරිටිස් ගැන කිව්වා. මොකද අපේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාරයක් කරගෙන යනකොට සමහරලාට වත්කම් ලැබෙන විදිහට මිලදී ගැනීම දේවල් කරන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි ජනතාවගේ මුදල් බැංකුවක් අපේ ව්‍යාපාරිකයෙකුට ලබලා දෙනකොට ඒ ජනතාවගේ මුදල් වල සුරක්ෂිතතාවය බලන නිසා මම අර කලින් කිව්වා වගේ සුරකුමක් විදියට ඇපයක් විදියට දේපලක් හරි මොන හරි ගන්නවා නම් ඒ වගේ නිරවුල්භාවය බලනවා. ඉතින් ගොඩක් අපි හදිස්සියට ව්‍යාපාරිකයෝ මේ නිරවුල් නැති අවුල් සහගත දේපල අත්පත් කරගෙන තිබුණොත් එහෙම අර ණයක් ගන්න ගියාට පස්සේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඇත්තටම එතෙන්දි තමයි අර කියන්නේ බැංකුවේ මේක ගොඩක් පරක්කු වෙනවා, ගොඩක් මේක ගන්න අමාරුයි. මොකද හේතුව ඇත්තටම බැලුවොත් අර ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ වෙන්න පුළුවන්, තව කොහේ හරි නගර සභාවේ පළාත් සභාව ක්ලියරන්ස් මොන හරි වෙන්න පුළුවන්. මේ ගොඩක් අවුල් සහගත තත්ත්වයක් ඇති වුණාට පස්සේ මේ අවුල ලියා ගන්න කාලයක් ගත වෙනවා. ඉතින් අර ඒ නිසා ව්‍යාපාරිකයෙක් විදිහට අනාගතේ මගේ ව්‍යාපාරයට මම බැංකුව ආයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම අත්පත් කරගන්න දේපල වගේ දේවල් ඒ අවස්ථාවේදීම නිර්වුල් දේපල අත්පත් කරගන්න කටයුතු කළොත් එහෙම ණය ගන්න අවස්ථාවේදී ඉතාමත් පහසු වෙනවා. ඊට අමතරව අපි කලින් කතා කළා වගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් කියන එක අපේ ව්‍යාපාරයේ ඇත්තටම බැංකුවට විශ්වාසය ඇති වෙන්න නම් අපේ ව්‍යාපාරය ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕන කලින්. මොකද මේ ව්‍යාපාරයෙන් මම දැනගන්න ඕන මම ව්‍යාපාරයක් කරනකොට මේ ව්‍යාපාරයේ කිරීම තුලින් මට බැංකු ණය මුදලක් ගෙවලා ඊට අදාළ පොලියක් ගෙවලා මට යම්කිසි ඉතුරුවක් මේ ව්‍යාපාරයෙන් වෙනවා කියලා. මොකද ඒක අපිට ඇත්තටම ඉතින් ෆෝකාස්ට් එකක් කිරීම තුලින් ව්‍යාපාරය ගැන විශ්ලේෂණය කිරීම තුළින් ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ ව්‍යාපාරයක අර ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් මම කිව්වේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් හදා ගන්න ඕන. නැත්නම් ප්‍රොජෙක්ට් ප්ලෑන් එකකට අපි අඩු වශයෙන් රෙඩි වෙන්න ඕන. ඒ වගේ මේකේ ශක්්‍යතාවයක් තියෙනවා කියන එක. එහෙම නැත්නම් අපිට බැංකුකරු සමග ගිහිල්ලා කතා කරනකොට බැංකුකරුට තේරුණොත් එහෙනම් මේකෙන් ලැබෙන ආදායම ඇත්තටම බැංකු ණයයි පොලියයි ගෙවුවට පස්සේ කිසිම මෙයාට වෙන අමතර ආදායමක් ඇති වෙන්නේ නැත්නම් මේක වෙළඳපොළ තුලින් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපිට ව්‍යාපාරිකයා විදියට විශ්වාසයක් තියෙන්න ඕන මම ණය අරගෙන මේක දියුණු කරගන්න නම් මෙතනින් එහාට මට ඒකෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් කියලා. ඒ නිසා මම හිතනවා හොඳ ව්‍යාපාරික සැලසුමක් සකස් කර ගැනීම නැත්නම් තමන්ගේ හිතේ හරි හොඳ ව්‍යාපාරික සැලසුමක් තිබීම ඉතා වැදගත් වෙනවා අනාගත ණයක් ගන්න වෙලාවට. එතකොට ඒකම තමයි මම හිතන්නේ අර හැමෝම දන්නවා අර ක්‍රිබ් එකේ යනවා කියලා අපි කියන ණයතොරතුරු කාර්යාංශයේ රෙජිස්ටර් නොවී ඉන්න වගේ බලා ගන්නවා. හැබැයි දැන් ගොඩක් අය ක්‍රිබ් එකේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක නෑ ඇත්තටම කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මේ මහා බැංකුවෙන් දීපු එක අවස්ථාවල දීපු මොරටෝරියම් ඒ ණය සහන කාල සීමාව තුළ ක්‍රිබ් වලට රිපෝට් කළේ නෑ ඇත්තටම බැංකුව වලින්. ඒ අවස්ථා ටිකේ ක්‍රිබ් වලට රිපෝට් නොකර ගනුදෙනු කරුවන් හොඳ තත්ත්වය තියාගත්තා.
ඉතින් ඒ නිසා මම කියන්නේ අර ක්‍රිබ් එකේට නොගිහිල්ලා ඉන්න වග බලා ගන්න තරමට Tamanට හොඳයි. මොකද ඕනම බැංකුවකින් ඕනම අවස්ථාවක ණයක් ගැනීමේ හැකියාව තියෙනවා. මම විශේෂයෙන් කියන්නේ මේ ස්ටාර්ට්අප්ස් තරුණ ව්‍යාපාරිකයින්ට Tamanට තියෙන ව්‍යාපාරික අවස්ථාව මොකක්ද? අර අපේ කතුකාචාර්යතුමා කිව්වා වගේ මුලදී ලොකු දේවල් අවශ්‍ය නැහැ. අපි ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒකේ ආදායම රුපියල් 1000ද ඒ ආදායමෙන් පටන් අරගත්තා නම් හොඳයි. ඒ ආදායම රුපියල් 1000 තියෙන වෙලාවට අපි 10000ක වැඩ කරන්න ගියොත් එහෙම අමාරු වැටෙන්න පුළුවන්. නමුත් අපි ක්‍රමක්‍රමයෙන් බැංකු පහසුකම් ලබාගෙන ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ගමන යනකොට නොදැනුවත්වම දියුණු වෙනවා. ඇත්තටම අපි සතුටුයි කියන්න. මම කලින් කිව්වා වගේ අපේ ට්‍රිලියන 2.3ක් වගේ වෙන මේ වෙනකොට අපේ ණය කලඹෙන් විශාල ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ ව්‍යාපාරිකයෝ ඉතාමත් කුඩාවට පටන් ගත්ත කට්ටිය මේ වෙනකොට ඒගොල්ලෝ ව්‍යාපාරික ලෝකේ ඉතාමත් ඉහළ තැන් වලට ඇවිල්ලා ඉන්නවා. ඒ ඇවිල්ලා ඉන්නේ බැංකුව එක එක මට්ටම් වලදී එක එක අවස්ථාවලදී ඒගොල්ලන්ට අත දෙන්න දීපු ණය නිසා තමයි. විශ්වාස කරන්න ඔබටත් පුළුවන් එහෙම පුංචි තැනකින් පටන් අරන් ලොකු තැනකට යන්න. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි දැන් බැංකුව ගියාම අහනවා ව්‍යාපාරයේ හැඩය තේරුම් ගැනීම සඳහා මොනවද තියෙන ඩොකියුමන්ට්ස් කියලා. එතකොට පොත් තියලාද කියලා බලනවා. ගිණුම් ටික මේ ගනුදෙනු හරියට පවත්වන්න ගිහිල්ලාද accounts හරියට පවත්වන්න ගිහින්ද කියලා බලනවා. ඔන්නෝක ඉදිරිපත් කරන්න බැරුව ගොඩක් අය අමාරුවේ වැටෙනවා. ඕක ලොකු වැඩක් අමාරු වැඩක් කියලා තමයි බැලුමට පේන්නේ. හැබැයි දැන් ඔබතුමාර අපිත් එක්ක කරපු සුහද කතා බහේදී කිව්වේ මේක දැන් ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන් කියලා. එහෙනම් අපි ඒක පොඩ්ඩක් මග පෙන්වීමක් විදිහට කියමු කොහොමද වැඩේ කරන්නේ කියලා සහ අර පොරොන්දුවත් ඉටු කරමු අර වෙබ්සයිට්ස් ටිකක් කියන්න කියලා ඔබතුමා කිව්වා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමා සඳහන් කරා ගොඩක්ම වැදගත් දෙයක් අර විශ්වාසය ඊට පස්සේ අපි ඒක කොහොමද ගොඩනගා ගන්න කියන එක. ඒතකොට මෙතෙන්දී ගනුදෙනු කරුවටත් තියෙනවා කිසියම් හෝම්වර්ක් එකක් අපි කියනවා. ගෙදර වැඩ. ඒතකොට මේ ගෙදර වැඩ තමයි අපි මේ කියන්නේ රිපෝටින් කියලා. රිපෝටින් හදාගන්න එක. මොකද තමන්ගේ ව්‍යාපාරය පිළිබඳ සාර්ථකතාව පිළිබඳ තමාට අයිඩියා එකක් නැත්තම් කොච්චර සේල්ස් වේද ඉස්සරහට මේක සේල්ස් අඩු වෙන ට්‍රෙන්ඩ් එකක්ද තියෙන අපිට අන්න එහෙම දෙයක් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට බැංකුවට කන්වින්ස් කරන්න පුළුවන්. ස්ටාර්ට්අප් එකක් වෙන්න පුළුවන් එක්කෝ දැන්ට පටන් අරන් යන එකක් වෙන්න පුළුවන් අපිට කිසියම් අර පුරෝකථනයක් කරන්න පුළුවන් නම්. ඉතින් මෙතෙන්දි දකින්න එකක් තමයි අර අපි බැංකුවකින් බලන්නේ ව්‍යාපාරට අදාළව අපි කියනවා feasibility report නැත්නම් ශක්තිතා වාර්තාවක් කියලා අපි කියනවා එක්ක බිස්නස් ප්ලෑන් එකක් කියලා කියනවා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් කියලා මේ අතර පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. හැබැයි මේ හැම එකම ඉන්නවනේ අපි කියන ඉලක්ක වෙන්න පොලක් තියෙනවා කාටද මේක විකුණන්නේ. එතකොට ඒ වගේම කොහොමද මේක මේ නිෂ්පාදනය කරන්නේ? එතකොට මේකේ පිරිවැය කීයද? මේකට යන අමුද්‍රව්‍ය ගන්නෙ කොහොමද? මේ වගේ ඉතින් මම හිතන්නේ බැංකුවකින් මේ වගේ දේවල් බලනවා. මොකද ඒක තමයි ව්‍යාපාරික පැවැත්ම පිළිබඳ තියෙන හොඳම ඉංගිය. දැන් බැංකුවකින් බලනවා නම් ඔක ගට් ෆීලිං එකකට තියාගෙන හරියන්නේ නැහැ නේ. සමහර ව්‍යවසායකයෙක් ළඟ ඕවා ඔක්කොම තියෙන ඔළුවේ. හැබැයි ඕක කොලේක නැහැ. ඒක කොලේකට ගේන්න ඕනේ. පැහැදිලිව. මේ අවස්ථාවේදී එම නිසා අපි පොඩි හෝම්වර්ක් ටිකක් කරන්න. මේවා මහා දේවල් නෙමෙයි දැන් මේ සමාජයේ. මේ තුමා පැවසුවා අද මිනිස්සු ගොඩක් දේවල් දන්නවා. මම හිතන්නේ YouTube එකේ ඉන්ටර්නෙට් එකෙන් අපිට මේ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් දැන්. සරලවම. මොකද ඇත්තටම මේක අපි කියන්නේ දැන් අද කතාවේදී අද ගොඩක් අයට වෙලාවක් නැහැ බිස්නස් ප්‍රොපෝසල් එකක් පැය ගාණක් බලන්න. විනාඩි 3ක පිච් එකක් කියලා අපි කියනවා. ඒ පිච් එක තමයි දෙන්න ඕනේ. first impression is everlasting කියලානේ. ඒ කියන්නේ මුල්ම දේ තමයි අපිට පවතින සිතේ. ඉතින් මේක තමයි අපි කරන්න ඕනේ. එකක් තමයි අපිට පුළුවන් නම් දැන් මොබයිල් ෆෝන් එකෙන් වෙන්න පුළුවන්, පරිගණකයෙන් වෙන්න පුළුවන්. එකක් තමයි එක උදාහරණයක් මම කියන්නම් ඉසෙට් Soho SOHO sorry IZOHO Zoho Soho tools කියලා ගැහුවා නම් මේ අපිට තියෙනවා මේ අපි කියන දැන් ඔය කතා කරන අලුත් වචන ERP ඒවා අපේ අයට තේරෙන්නේ නැහැ. නමුත් මේක සරලම දෙයක්. මේකේ තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක් අපිට පුළුවන් අපිට අපේ ගිණුම් ටික තියාගන්න. ගිණුම් ටික තියාගන්න ගනුදෙනු සටහන් කරන්න පුළුවන්. ඉතින් මේක එක පාරක් කරගත්තා නම් ලේසි. මට මොබයිල් ෆෝන් එකෙන් පුළුවන් ගනුදෙනු ටික දාන්න. ඉතින් මම හිතන්නේ කළමනාකාරතුමාට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මෙන්න මේක. මේක එතකොට බැංකුවනුත් මේක මේ බලයි දාලා මෙහෙම දෙයක් තියෙනවා. මේක අපි අනුමැතියක් ගත යුතුයි. මම හිතන්නේ අපිත් දැනගන්න ඕනේ බැංකුවට පොඩි බලපෑමක් කරන්න ඒ වගේ පොසිටිව් විදිහට. එතකොට මම හිතන්නේ මේ තුමාල සුබවාදී වේවි. ඒක. ඒ වගේම Google එකට ගියත් Google එකේ තියෙනවා මේ වගේ Google ෆෝම් එකක් ගැන හිතන්න. අද පොඩි ළමයෙකුත් දන්නවා. තමයි අපේ ව්‍යවසායක මහතුරු මේක නොදන්නා වෙන්න පුළුවන් ගමේයින්. හැබැයි ඔබගේ දුව, පුතා, එක්ක මුණුපුරි මේ ගැන දන්නා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට කියලා මේක පටන් ගන්න පුළුවන්. මේක මට ඩොකියුමන්ට්ස් එක දාගන්න දෙන්න කියන්නේ. මොකද මේක ඩොකියුමන්ට්ස් අර ට්‍රැඩිෂනල් විදිහට අපි දැන් කතා කරන්නේ ග්‍රීන් ඉකොනොමි එකනේ හරියටනේ. අපිට කොළ ඕනේ මේක සටහන් කරන්න. එතකොට ඒක තමයි එක අවස්ථාවක්. ඊට පස්සේ මේක අපිට පුළුවන් නම් දල වශයෙන් වියදම කොච්චරද ආදායම කොච්චරද. අපි මේකනේ අතරම බලන්නේ මේ ලාභ ගිණුමක් කියලා.
accounting ගිණුම් කරන මේක ලොකුවට කතා කරනවා අපි. ඒ කියන්නේ ගොඩාක්ම විධිමත් විදියට. නමුත් මම කියන්නේ ගොඩාක්ම විධිමත් නෙමෙයි. නමුත් මේ තුමන්ලාට කිසියම් දෙයක් අපිට ඒත්තු ගන්නන්න සටහනක් තියාගන්න පුළුවන්. ලාභෙ මෙච්චරයි, පිරිවැය මෙච්චරයි. මෙන්න මේ අවුරුදු පහේ මේ වගේ වැඩි වෙලා තියෙනවා. අන්න එතකොට මං හිතන්නේ ගොඩක් දේවල් කියන්න ඕනේ. අර විනාඩි 3 පිච් එක තමයි අපි මේ කරන්නේ ගේම් එකේ. ඉතින් බැංකුවට අවශ්‍ය කරන්නේ ওই ටික. නමුත් අපේ අය වෙලා තියෙන බැංකුවට ගියාම ගොඩක් දේවල් කියනවා. සමහරවිට බැංකු කළමනාකාරතුමා නැත්නම් බැංකු නිලධාරියට තියෙන කාර්යයත් එක්ක අහන්න වෙලාවක් නැහැ. කේන්තිත් යනවා වෙන්න පුළුවන්. මොකද අපේ අයගෙත් වගකීමක් තියෙනවා ගන්දිනු කරුවන්ගේ මේක හරියටම පොඩ්ඩක් දැනගෙන යන එක පොයින්ට් එකට කතා කරන එක. ඉතින් මේක හැදෙන්න ඕනේ. ඊට අමතරව මම සඳහන් කළා සුරකුම් නැතුව අපිට කියන්නේ අපි කතා කරන අපේ බුද්ධිමය දේපලක් අලුත් සංකල්පයකට ණයක් ගන්න ආරම්භක ප්‍රාග්ධනයක් නැති අවස්ථාවක්. හිතන්න මේක පිළිබඳ අපිට කිසියම් අවබෝධයක් ගන්න ඕන නම් අපිට පුළුවන් එකක් තමයි මම වෙබ්සයිට්ස් කීපයක් කියන්න. එකක් තමයි අපි කියනවා මේ බිස්නස් ඇක්සලරේටර්ස්ලා කියලා જાතියක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ව්‍යාපාරය අපිට වේගයෙන් පටන් ගන්න ඒගොල්ලෝ උදව් කරනවා සල්ලි නැති අවස්ථාවක. ඒගොල්ලෝ සාමාන්‍ය අපේක්ෂා කරන්නේ මේකෙදි පොඩි ඒ කියන්නේ හිමිකාරීත්වයක් විතරයි. හිතන්න මගේ ව්‍යාපාරයෙන් 5%ක් 10ක් වගේ ඒගොල්ලෝ අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ හැමදාම ඉන්නේ නැහැ. ඒ කට්ටිය කරන්නේ අවුරුදු 5ක් 10ක් ඉඳලා අපේ ව්‍යාපාරේ සාර්ථකත්වයට ආවට පස්සේ ඒගොල්ලෝ අයින් වෙලා යනවා. එතකොට අපිට ඒගොල්ලන් නිදහස් කරන්න පුළුවන් ඒ දුන්න ගාන. ඉතින් මේකට අදාළ එකක් තමයි අපි කියනවා pwc.com කියන එක තියෙනවා. pwc.com මේක Google එකේ search කරලා බලන්න. මේ ලියා ගන්න අමාරු නම් එන්න බැලුම්ගල YouTube channel එකට බැලුම්ගල Facebook පිටුවට මේ වීඩියෝ ඔබට බලන්න පුළුවන්. මේ වීඩියෝ වේදී තිරේ මත අපි මේ වෙබ්සයිට් එක දාන්නම්. pwc.com. එතකොට තව එකක් තමයි අර මම කතා කළා angel investors. නැත්තම් අපි කියනවා මේ අපි කියන්නේ දේවදූත ආයෝජකයෙක් කියලා. අපිට සිංහලෙන් තේරෙන්නේ නැහැ. සමහරට සිංහල වචනේ බරපතල වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතන ඉන්නවා ශ්‍රී ලංකා angels network කියලා. ඉතින් මේ සයිට් එකට ගියොත් ශ්‍රී ලංකා angels network Google කරලා බලන්න නිකන්. ඉතින් එතන අපිට තියෙනවා දැන්ට පටන් ගත්ත අය අපේ එකත් අපිට එතන පොඩි ටයිප් කරලා දාන්න බලන්න මෙන්න මගේ ප්‍රොජෙක්ට් එක මෙන්න අදහස කියලා. ඒතකොට ඒගොල්ලෝ සම්බන්ධ කරනවා අර ආයෝජකයෝ. ඒ කියන්නේ සල්ලි තියෙන අලුත් අදහස් වලට කැමති අය. එහෙම කෙනෙක් අපිට මැච් වුණොත් අන්න යත් එක්ක පටන් ගන්න පුළුවන්. ඉතින් එතෙන්දි මම කියන්නේ බැංකුවත් අපි සම්බන්ධ කරගමු. බැංකුවෙන් අපිට ගන්න පුළුවන් උපදෙස්, ඒ වගේම accounts අපි විවෘත කරනගේ බැංකුවත් එක්ක කරන්න. හැබැයි ඔයත් පොඩ්ඩක් අර හිතලා පතලා ඒ වගේ විදිහකට යන්න. ඒකට බැංකුව හරිම සුබවාදී වෙනවා. මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙයා මේවා කියලා අමුතු ආකල්පකින් එන්නේ. ඒකට බැංකුවට විශ්වාසය ඇති වෙනවා. ඉතින් මම කියන්නේ මේ වගේ අපි කියන්නේ ටිකක් ප්‍රොඇක්ටිව් කියලා. අපි නිකන් අර කියන එකට කරනව නෙමෙයි. අපි පොඩ්ඩක් කලින් හෝම්වර්ක් කරලා එන්න ඕනේ. මේ එකක්. තව වෙබ්සයිට් එකක් මට කියන්න පුළුවන්. ventureengine.lk. අපි engine කියන්නේ ventureengine.lk. ඒකට මේකත් ඒ වගේ එකක්. මේකේ තම අපිට බලන්න පුළුවන් මේ වගේ තියෙනවා බිස්නස් 100ක් විතර ඒගොල්ලෝ සල්ලි දීලා සාර්ථක වෙච්ච ඒවා. ඉතින් අපිට ඒ තුලින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. තව එකක් තමයි acuity.lk කියන එක. acuity acuity.lk .lk මේක ඇතම ලංකා වෙන්චර්ස් PLC කියන එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකත් අපිට ගහලා බලන්න මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ ටික සර්ච් කරත් ඔයගලන්ට අර ප්‍රශ්නෙට විසඳුමක් ඒවි කියලා මං හිතන්නේ. එතකොට අර බුද්ධිමය දේපලක් කියලා මට නැහැ බලපත්‍රයක්. නමුත් ඒකත් ලංකාවේ ගන්න ගියාම මම දන්නවා තියෙන අපහසුතාවය. නමුත් අර දැන් ඇත්තටම පේටන්ට් ගන්නටත් වඩා බිස්නස් මොඩල් එකක් වෙලා තියෙනවා මේක ඉක්මනට මාකට් එකට දාන්න පුළුවන්. එහෙම ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා. මොකද පේටන්ට් ප්‍රොසෙස් එක අවුරුද්දක් දෙකක් ගිහිල්ලා මේක එනකොට මේ අදහස වෙන කෙනෙක් ගන්නත් පුළුවන් වෙන ක්‍රමයකින් අපි දන්නේ නැහැ. නමුත් අපිට මේක ඉක්මනට මෙහෙම කරගන්න පුළුවන් නම් මේ සයිට්ස් විශ්වාසදායී. මොකද මේගොල්ලන්ගේ තියෙනවා ඇත්තටම අදහස් අරගෙන කට්ටියගේව සාර්ථක වෙච්ච ඒවා. ඒ නිසා සැක කරන්න එපා. මේ වගේ සයිට්ස් කීපයකට ගිහිල්ලා බලන්න. ඒ වගේම බැංකුවෙන් ඔබට ගන්න පුළුවන් කිසියම් සහයෝගයක්, ව්‍යාපාර සැලැස්මක්, ඊට අමතරව ගනුදෙනු පිළිබඳ accounts හැදීම, ඒ වගේ දේවල් වලට මම හිතන්නේ මෙතුමන්ලා සහාය අපි අන්තිම අවස්ථාව දෙන්නේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමනි විනාඩි 3ක් විතර මම ඔබතුමාට දෙන්නම්. මොකක්ද ඔබතුමාගේ සංක්ෂිප්ත පණිවිඩයේ අවසාන වශයෙන් තව මොනවද මගහැරිච්ච දේවල්, කියන්න තියෙන දේවල්, කිව්ව දේවල් වුණත් නැවත විශේෂයෙන් අවධාරණය කළ යුතු දේවල්? ඔව් ඇත්තටම තව කියන්න වැදගත් කොටසක් ඉතුරු වෙලා තියෙනවා. විනාඩි 3ක් ප්‍රමාණවත් වෙයිද මන් දන්නේ. මොකද ඇත්තටම අපි බැංකුකරුවෙක් විදියට ලංකා බැංකුව අපේ ව්‍යාපාරිකයින්ට සලසලා තියෙන ඔන්ලයින් channels වගේ දේවල්. මොකද විශේෂයෙන් මම තමයි බාර වෙන්නේ යන්සේ. ඉතින් ඒ ගැන යමක් අනිවාර්යෙන් කතා කළ යුතුමයි. ඉතින් ඇත්තටම දැන් ව්‍යාපාරිකයින්ට තමන් කැමති තැනක ඉඳලා කැමති වෙලාවක ගනුදෙනු කරගන්න channels රාශියක් ලංකා බැංකුව සතුව තියෙනවා. එකක් තමයි අපි ස්මාර්ට් ඔන්ලයින් බැංකින් තියෙනවා. ඒකෙම මොබයිල් වර්ෂන් එක B app කියලා තියෙනවා. ඉතින් මේ තුලින් ව්‍යාපාරිකයන්ට පුළුවන් දැන් ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය ප්‍රධාන දේවල් මොනවද? එකක් තමයි එයාට අවශ්‍ය payments කරන්න.
එයාගේ සේවකින්ගේ සැලරිස් වගේ දේවල් ගෙවන්න. ඊට අමතරව ඉන්ලන්ඩ් රෙවෙනියු එකේ ටැක්සස් ගෙවන්න, වරායට අවශ්‍ය පේමන්ට්ස් කරන්න, කස්ටම් එකට අවශ්‍ය පේමන්ට්ස් කරන්න, මේ හැම දෙයක්ම ස්මාර්ට් ඔන්ලයින් බැංකින් වලින් B-app වලින් තමන්ගේ ගෙදර ඉඳලා තමන්ගේ ව්‍යාපාරික ස්ථාන ඉඳලා කැමති වෙලාවක කැමති තැනක ඉඳලා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපි මම හිතන්නේ අපේ ව්‍යාපාරික ජනතාවට තව මාසෙකින් හමාරකින් බලා ගන්න පුළුවන් ගෙදර ඉඳලම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳලම ට්‍රේඩ් ෆිනෑන්ස් ආනයන අපනයන වෙළඳාමට අවශ්‍ය කටයුතු සියල්ලක්ම කරන්න අවශ්‍ය කස්ටමර් පෝර්ටල් එක කියන කස්ටමර්ගේ කම්පියුටරේට නැත්නම් කස්ටමර්ගේ ටැබ්ලට් එකට ෆෝන් එකට අවශ්‍ය ස්ක්‍රීන් එක අපි දෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක දැන් අවසාන අදියරේ තියෙන. එතකොට ඒ තුලින් අපිට කස්ටමර්ට බැංකුවට එන්නේ නැතුව තමන්ගේ ට්‍රේඩ් ෆිනෑන්ස් කටයුතු ආනයන අපනයන කටයුතු වලට අවශ්‍ය සියලුම ඩොකියුමන්ටේෂන් වැඩ නැත්නම් ලියකියවිලි වැඩ ඒ අයදුම් කිරීම ඒ සියලුම දේවල් කිරීමේ හැකියාව ලැබෙනවා. තව සඳහන් කළ යුතු විශේෂ දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපි BOC IPG නැත්නම් ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ ෆැසිලිටි කියන එක. මේක ඉතාමත් වැදගත් ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාරිකයින්ට සමහරලාට ව්‍යාපාරික ස්ථානයක් නැහැ. දැන් මෙතුමා කතා කළා ස්ටාර්ට්අප්ස් ගැන. ස්ටාර්ට්අප්ස් අය ඉන්න පුළුවන් ඒගොල්ලන්ට ව්‍යාපාරික ස්ථානයක් නැහැ. නමුත් ප්‍රොඩක්ට් එකක් තියෙනවා විකුණ ගන්න ඕනි. අපිට BOC IPG ෆැසිලිටි එකෙන් වෙබ්සයිට් එකට දෙන්න පුළුවන් පේමන්ට් ගේට්වේ එක. එතකොට යම් කිසි කෙනෙකුට දේශීය හෝ විදේශීය කෙනෙකුට ඒ IPG එක හරහා පේමන්ට් එක කරලා එයාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක සේවාව ගැන බලලා අවශ්‍ය ගෙවීම එතනින් කළාට පස්සේ එතුමාට තියෙන්නේ ඒ බඩු ෂිප් කරන්න නැත්නම් තැපෑලි වෙන්න පුළුවන් නැත්නම් වෙන ඩිලිවරි channel එකකින් ඒ බඩු යවන්න තමයි තියෙන්නේ. සමහර වෙලට එතකොට අර ගොඩනැගිල්ලට කළ යුතු ආයෝජනය ඕනෙම නැහැ. ආයෝජනේ බොහෝ වෙලට ඕන. දැන් ඔබතුමා දන්නවා දැන් ලෝකේ තියෙන ඉහළම තියෙන ව්‍යාපාර අතර ගත්තොත් එහෙම Alibaba.com Amazon.com වගේ ඔන්ලයින් channels තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ ඔන්ලයින් බිස්නස්. නිෂ්පාදකයෝ වෙනම ඉන්නවා, ගනුදෙනුකරුවෝ වෙනම ඉන්නවා. මේගොල්ලෝ අතරමැදිව දෙගොල්ලන්වම එක්කලා අර channel එකක් පවත්වාගෙන යනවා. ඔයාලට කියන්න පුළුවන් ලෝකේ තියෙන ලොකුම කඩ හැබැයි ෆිසිකලි පේන්න කඩයක් නැහැ. කඩයක් නැහැ. ඉතින් ඒ වගේ අපේ ස්ටාර්ට්අප්ස් වලට කුඩා ව්‍යාපාරිකයින්ට අපිට ඒ දෙන්න පුළුවන් පහසුකමක් තමයි IPG ෆැසිලිටි එක. ඒකම අපේ තියෙනවා ස්මාර්ට් පේ ෆැසිලිටි එක. ස්මාර්ට් පේ එකේ අපි ළඟදී අලුත් වර්ෂන් එකක් ඩෙවලොප් කළා ස්මාර්ට් පේ කියන එකේ. ඒක අපි මුලින්ම හදලා තියෙන්නේ QR කෝඩ් එක ස්කෑන් කරලා පේමන්ට් කරන්න. නමුත් අපිට දැන් වෙබ්සයිට් එකට ඉන්ටග්‍රේට් කරලා දෙන්න පුළුවන් අපේ ව්‍යාපාරිකයින්ට. එතකොට ඒ ව්යාපාරිකයින්ගේ වෙබ්සයිට් එකේ පේමන්ට්ස් ක්‍රම දෙකක් එනවා. එකක් IPG අනිත් පැත්තෙන් ස්මාර්ට් පේ. එතකොට බැංක් ඔෆ් සිලෝන් කස්ටමර්ස්ලාට නම් ස්මාර්ට් පේ එක හරහා ගෙවීම කරන්න පුළුවන්. එතකොට ගෙවන්න ඕන කමිෂන් මුදලත් ඉතාම අඩුයි. මොකද ජාත්‍යන්තර පේමන්ට් වීසා මාස්ටර් වගේ හරහා යන්නේ නැහැ. එතකොට යන්නේ ලංකා බැංකුවේ account එකේ මුදල් අඩු වෙලා පේමන්ට් එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පේමන්ට්ස් වර්ග කීපයක් ඉතාමත් වැදගත් දෙයක් මම තව කියන්න කැමතියි. අපි ඉතාමත් මෑතකදී හඳුන්වලා දුන්නා ඒජන්ට් බැංකින් කියලා. BOC Connect නමින් ඒජන්ට් බැංකින් හඳුන්වලා දුන්නා. ඒක අපේ ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ව්‍යාපාරයේ ලාභ තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් වෙයි. මොකද ඒජන්ට් බැංකින් තුලින් වෙන්නේ අපි ගම්වල ඈත ප්‍රදේශවල ඉන්න ව්‍යාපාරිකයෝ අපේ ලංකා බැංකුවේ ඒජන්ට්ලා විදියට පත් කරගන්නවා. එතකොට අපි හිතමු කුඩා කඩයක් එහෙම නැත්නම් පොඩි ග්‍රොසරි ස්ටෝර් එකක් නැත්නම් හાર્ඩ්වෙයාර් එකක් ඈත ගමක තියෙන ඒ හાર્ඩ්වෙයාර් එක නැත්නම් ඒ පොඩි ස්ටෝර් එක අපි පත් කරගත්තොත් ඒක ලංකා බැංකුවේ ඒජන්ට් කෙනෙක් විදියට BOC Connect ඒජන්ට් කෙනෙක් විදියට ඒගොල්ලන්ට පුළුවන් ලංකා බැංකුවේ ගනුදෙනු එතන ඉඳලා ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට කරන්න. ඒ කියන්නේ කැෂියර් එකේ තමන්ගේ ගනුදෙනු කරන අතරතුර ලංකා බැංකුවේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මට සල්ලි තැන්පත් කරන්න ඕන කිව්වොත් ඒක ඒ මුදලාලිට කරන්න පුළුවන්. ලංකා බැංකුවේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මට කෑෂ් විත්ඩ්‍රෝවල් එකක් නැත්නම් මට මුදල් ආපසු ගැනීමක් කරන්න ඕන කිව්වොත් ඒක කරන්න පුළුවන්. ඊට අමතරව පේමන්ට්ස් කරන්න පුළුවන්. මොබයිල් টොප් අප්ස් වගේ දේවල් කරන්න පුළුවන්. ගිණුම් අතර ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන්න පුළුවන්. මේ සියලුම දේ ඒ ඒජන්ට් ලංකා බැංකුව කරනවා වගේ තමන්ගේ කඩේ ඇතුළේ ඉඳගෙන කරන්න පුළුවන්. මේ හැම දෙයකටම අපි විශේෂ ගෙවීමක්
ෆී එකක් ලබලා දෙනවා කමිෂන් එක. ඒකම එක පැත්තකින් තවත් ව්‍යවසාය අවස්ථාවක්. තවත් ව්‍යාපාරික අවස්ථාවක්. තමන්ගේ ව්‍යාපාරය තව දුරටත් දියුණු කරගන්න මං හිතන්නේ ලංකා බැංකුවේ ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරනවා කියන්නේ ලංකාවේ තියෙන අංක 1 බැංකුවේ ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරනවා කියන්නේ එතුමාගේ ව්‍යාපාරය දියුණු වෙන තවත් සාර්ථකත්වයක්. ඉතින් දැන් අපි මේක ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය ඇතුව මේක ව්‍යාප්ත කරගෙන යනවා. ඒක එකක්. ඉතින් මේ වගේ ඔන්ලයින් පේමන්ට් channels ගොඩාක් අපි ලංකා බැංකුව විදියට දීගෙන යනවා. ඊට අමතරව අපි ඇත්තටම බ්‍රාන්චස් වලට අමතරව බ්‍රාන්ච් ඔන් වීල්ස් කියලා තියෙනවා ජනතාවට අපේ ව්‍යාපාරික ප්‍රජාවට වෙහිකල් එකක බ්‍රාන්ච් එකක් හදලා තියෙනවා. මේ ලැබුණ අවස්ථාව මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් සඳහන් කළොත් හොඳයි. මොකද මේ කොවිඩ් කාල සීමාවෙත් විශාල ප්‍රයෝජනයක් වුණා ඒක. අපි වෙහිකල් එකක ලොරියක් ඇතුලේ සම්පූර්ණ කෑෂ් කවුන්ටර්ස් හදලා තියෙනවා. ඒකේ අපි කියොස් මැෂින් මුදල් තැන්පත් කරන මැෂින් මුදල් ආපසු ගැනීම. එතකොට මේකේ ගනුදෙනු කරුවෙකුට වල තමන්ගේ බැංකින් අවශ්‍යතා කතා කරගෙන account එකක් ඕපන් කරන්න සියලුම බැංකු කටයුතු තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ස්ටාෆ් එකට අවශ්‍ය පහසුකම් සියල්ල මේ වෙහිකල් එක ඇතුලේ තියෙන මේක නව නිර්මාණයක් ලංකාවට. ඉතින් ඒ වගේ දේවල් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ ඇත්තටම දැන් මේක ඔබතුමා මට විනාඩි 3යි දුන්නේ මේක සමරයිස් කරන්න කියපු නිසා මේකේ සමරියක් විදියට කියන්නේ අපේ ව්‍යාපාරික ප්‍රජාවට අපි සාකච්ඡාවේ මුල ඉඳලම කියපු විදියට කියන්න කැමති මේ වෙනත් බලවේග වලට අහු වෙන්න එපා. එහෙම නැත්නම් මේ පොලි මුදලාලිලා වගේ කට්ටියට අහු වෙන්න එපා. මොකද අපි බැංකු අර මං කලින් කිව්වා වගේ ස්පෙෂලායිස්ඩ් කොමර්ෂල් බැංක් තියෙනවා. ලයිසන්ස් කොමර්ෂල් බැංක්ස් තියෙනවා, ලයිසන්ස් ස්පෙෂලායිස්ඩ් බැංක්ස් තියෙනවා. මේ වගේ මහා බැංකුව අනුමත කරපු මූල්‍ය ආයතන තියෙනවා. මෙහෙම තියෙද්දි මේ ජාලයෙන් පිට ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරික සිහිනේ නැත්තම් ව්‍යාපාරික අවස්ථාව නැති කරගන්න එපා. බැංකුව ඉන්නේ ඔබට අතහිත දෙන්න. බැංකුව නිතරම ඔබත් එක්ක ඉදිරියට ගිහිල්ලා ඔබ ලබන ලාභයෙන් අපි යම්කිසි සේවා ගාස්තුවක් පොලි මුදලක් ලබා ගන්න අපේ තැන්පත් කරුවන්ට ආපසු ගෙවීම. ඉතින් මේ නිසා කිසිම පැකිලීමක් නැතුව ඔබගේ ව්‍යාපාරික අවස්ථාව ගැන කතා කරන්න අපි ළඟට එන්න. අපි දැන් ඇත්තටම අපේ ස්ටාෆ් එක කියන්නේ අපේ ජනතාවගේම දූ දරුවෝ. මොකද අපි පිටරටින් ස්ටාෆ් ගෙනල්ලා නැහැනේ. අපි දැන් ඇත්තට පහුගිය කාලේ අපි බැංකුවට බඳවගත්ත සේවකයෝ ඒ ප්‍රදේශවලින්ම තමයි බඳවගත්තේ. ඒ දිස්ත්‍රික්ක වලින්. එතකොට ඒ දිස්ත්‍රික්කෙම ශාඛාවල තමයි ඒගොල්ලෝ ගොඩක් දුරට වැඩ කරන්නේ. එතකොට අපේ කතිකාචාර්යතුමා කිව්වා වගේ දැන් ඒගොල්ලෝ කතා කරන්නේත් අර අම්මේ තාත්තේ අයියේ අක්කේ තමයි අපේ ගනුදෙනුකාරවන්ට බොහෝ දුරට. මොකද ඒගොල්ලෝ ගොඩක් අය දන්නවා හඳුනනවා. ඉතින් ඒ වගේ මිත්‍රශීලී තැනක් බැංකුව කියන්නේ. ඉතින් අපේ ජනතාව එන්න අපිත් එක්ක කතා කරන්න අවශ්‍යතාවය හඳුනාගෙන මොකද මෙතන විස්තර කරන්න බැරි තරම් අපේ ලෝන් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ණය වර්ග තියෙනවා. තැන්පතු වර්ග තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි අපේ ජනතාවට ව්‍යාපාරිකයන්ට සුදුසු විදියට අපි හදලා තියෙනවා. මේ සියල්ලෙන් කියවෙන්නේ බැංකුව තවදුරටත් කරදරයක් නෙවෙයි. බැංකුව ඔබව ඊළඟ තලයට ඔසවා තබන්න සූදානම්ෙන්. ඒ නිසා හරි බැංකුව හරියට තෝරගෙන බැංකුවත් එක්ක හරියට ගනුදෙනු කරන්න. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි ඔබතුමන්ට මම අන්තිම විනාඩි 2 දෙනවා. හොඳ තේමාවක් අපි අද කතා කළේ. මෙතෙන්දි මම දැක්ක දෙයක් තමයි ගනුදෙනුකරුවන්ගේ පැත්තෙන් විය යුතු දෙයක් තියෙනවා. බැංකුව පැත්තෙනුත් විය යුතු දෙයක් තියෙනවා. බැංකුව පැත්තෙන් විය යුතු දෙයක් කියලා මම කියන්නේ ගනුදෙනුකරුවෝ තේරුම් ගැනීම. තවදුරටත් තේරුම් ගැනීම වැඩි කිරීම මම හිතන්නේ කාලයත් එක්ක එන එක. අපි අර කියන්නේ මම කිව්වා එම්පති කියන එක සහ කම්පැනි කියන එක දවසෙන් දෙකෙන් කරන්න බෑ. ඒ කියන්නේ අර පාරිභෝගික සමග ගනුදෙනු කිරීම තුළ මෙතුමා පැවසු පරිදි අර විශ්වාසය ඇති කර ගැනීම තුළින් ලැබිය යුතු දෙයක්. ඉතින් අපිත් කරන්න ඕනේ ගනුදෙනුකරුවෙක් විදිහට මේ විශ්වාසය ඇති කර ගන්න ඕනේ. හෝම්වර්ක් කරන්න. ඒ වගේම නිතරම තමන්ගේ ව්‍යාපාරයට අදාළව ගනුදෙනු පිළිබඳ හොඳම විදිහකට ඒක ඉදිරිපත් කිරීමට ලෑස්ති වෙන්න. කෙටි කාලෙකින් මැසේජ් එකක් බැංකුවට දෙන්න. ඒ කියන්නේ අපි ගිහිල්ලා පැය ගණන් බැංකුවේ සමහරට සමහර අය තර්ක කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක වැඩක් වෙලා නැහැ. ඉතින් මම කියන්නේ අර තමන්ගේ පණිවිඩය හරියට දෙන්න ලෑස්ති වෙන්න. ඒ වගේම අර බැංකු ක්‍රමයේ මම කියන්න කැමතියි ඇත්තටම ගමේ තියෙන බැංකුවක පොඩ්ඩක් අර කස්ටමර්ස්ලාට අපිට දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට සංවේදී වෙන විදිය පුහුණුවක්. අර ඒ වගේ ටිකක් වෙනස් විදියකට. අපි මම හිතන්නේ හොඳටම ට්‍රේනින් තියෙන ආයතන අපේ බැංකු කියන්නේ. ට්‍රේනින් කරන ආයතන, පුහුණු දෙන ආයතන. හැබැයි අර ගනුදෙනුකරුවා පොඩ්ඩක් දැක්කම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නම් ඉවක් ගන්න පුළුවන් නම් අන්න ඒක දෙන්න. ඒ කියන්නේ ඒක අපිට පුළුවන් ට්‍රේනින් වලින් කරන්න. ඒ පැත්ත කස්ටමර් කෙයා කියන පැත්ත. ඉතින් මේක කරොත් මං හිතන්නේ අර වෙන්දට වඩා ගනුදෙනුකරුවටත් තේරෙයි මේක අපිට නිකන් හරිම පුරුදු තැනක්. මෙතන වෙන්නේ මේ තැන මේ ගැප් එක මේ දෙගොල්ලෝ අතර තියෙන අනවබෝධය නිසා සමහරලාට අවශ්‍ය ගනුදෙනුව පිළිබඳව තියෙන තොරතුරු හුවමාරු වෙන්නේ නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් අපි දැකපු දෙයක්. මොකද අනිත් එක තමයි මේ 90න් පස්සේ ඉපදිච්ච අය අපි දැක්කේ ගොඩක් ටිකක් අර වෙනස් විදිහට හිතන පතන අය. මොකද මම මේ ළඟදිත් දැක්ක සමහරු කැමති ලෝන් එක ගෙදර ඉඳන් ගන්න පුළුවන් නම්
එක ක්‍රෙඩිට් කාඩ් එකම ලෝන් එක කරලා දෙනවා නම් ඒ වගේ සිතුම් පැතුම් තියෙන. මම හිතන්නේ අපේ තියෙන පද්ධතිය තුළ මේවා කෙටි කාලිනව කරන්න බෑ. නමුත් අපිට ඒකට සම්බන්ධ වෙන විදිහකට මේ කට්ටියට අපිට දෙන්න පුළුවන් නම් මේ තුමා සඳහන් කළා ගොඩක් ඔන්ලයින් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මේකත් එක්ක මම කියන්නේ ඩිජිටල් ප්ලස් අර හියුමන් ඇස්පෙක්ට් එක ඇඩ් කරන්න කියලා. මොකද 90ට ඉස්සෙල්ලා ඉපදිච්ච අය පොඩ්ඩක් කැමති නැහැ ඩිජිටල් දේවල් කරන්න. මොකද එතන ප්‍රශ්නයක් තියෙනවා. මම තාම කැමතියි බැංකුවට ගිහලා මැනේජර් එක්ක කතා කරලා මගේ ගිය දවස්වල වෙච්ච දේවල් කියලා. ඒක කරලා තමයි ගනුදෙනු කරන්නේ. ඒතකොට මේක ඇවිල්ලා අර අත්දැකීමක්. මේ අත්දැකීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේ අත්දැකීම මම කියන්නේ හොඳට දෙන්න කියලා පාරිභෝගික සත්කාරයට අදාළව විශේෂ දේවල් තව දුරටත් නිලධාරීන් මම හිතන්නේ අපේ 90% නිලධාරීන් හොඳයි. මේ 10% වෙන්න පුළුවන් අපි මේ කතා කරන්නේ. ජීවිතය නම්‍යශීලී විය යුතුයි. එහෙම නම්‍යශීලීව කටයුතු කළොත් ඔබට බැංකුවත් එක්ක බැංකුවට ඔබත් එක්ක තාම හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න පුළුවන්. අද අපි කතා කළේ බැංකුව සමග සුමට ගනුදෙනුවක් අපි කරන්නේ කොහොමද කියලා. යම් තැනක් මගේ වරණ නම් එන්න බැලුම්ගල YouTube channel එකට නැත්නම් බැලුම්ගල Facebook පිටුවට මුලින් ඉඳන් අගට මේ සංවාදය ආයෙත් ඔබට අහන්න වගේම බලන්න පුළුවන්කම තිබෙනවා. අපිට සම්පත් දායකත්වය ලබා දුන්නා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර නිමැවුම් හා බැංකු සංවර්ධන වෛද්‍ය ජයතිලක මහත්මයා වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා ස්තුතියි ඔබ දෙදෙනාටම. අපි ආයෙත් ලබන අඟහරුවාදා මේ වගේම ව්‍යවසායකයන් බලගන්වන තවත් කතා බහකදී මුණ ගැහෙනවා. එතෙක් නතර වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික්‍රෙදි පිළි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම තමන්ගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවමල්ලිය කියවිලි. ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්. කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පාසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා. ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාදත ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. BOC Export Circle ලංකා බැංකුවෙන්.